සුබෝදෑසනක් කියලා පිළිගන්නවා ස්ලයිකන් ට්‍රස්ට් ආයතනය මගින් සංවිධානය කරන ලෝක දේශගුණික පරයාස සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දේශීය වැඩසටහන් මාලාවේ මූලික පළවෙනි දවස අද උදෑසන ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමිය ඒ වගේම දේශගුණික පරයාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ආචාර්ය සුනිමල් ජයතුංග මැතිතුමා මේ සම්බන්ධ විශේෂ ප්‍රකාශ නිකුත් කළා. 2020 කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම වැදගත් වසරක්. අපගේ දේශීය ඉලක්ක එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් සඳහන් කරන NDCs අපි ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණික කාර්යාලයට බාර දෙන වර්ෂය. ඒ වගේම කොවිඩ් වසංගතය හමුවේ සහ දේශගුණික විපර්යාස නිසා ගැට්වලට මුහුණ පාන තියෙන අවස්ථාවක්. මේ තත්ත්වයේ යටතේ තරුණ ප්‍රජාව කොහොමද විවිධ අංශ යටතේ දේශගුණික විපර්යාස වලින් වලට සම්බන්ධ සිදුවන අවදානමට මුහුණ දෙන්නට කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණය ගැන දැනුවත් කරන්නට තරුණ ප්‍රජාවගේ සම්බන්ධතාවය ඇති කරන්නට ඒ වගේම මෙම වැඩසටහන අනිද්දා ඉඳලා ඒ කියන්නේ 16 වෙනිදා ඉඳලා අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙනවා. ඒකට ශ්‍රී ලංකීය තරුණ ප්‍රජාව යොමු කරවන්නත් විශේෂ වැදගත් අවස්ථාවක් මේ මුල් දින දෙක තුල සිදු වෙනවා. අද ප්‍රධාන පළවෙනි වැඩසටහන විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අදහස් හුවමාරු කරගන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ජෛව විවිධත්වය සමුද්‍රීය පරිසරය කියන කාරණා දෙක මුල් කරගෙන ඉතාමත්ම විශේෂ විශේෂඥ මඩුල්ලක් සම්බන්ධයෙන් අපිට මේ අදහස් හුවමාරු කර ගැනීමට මුලින්ම ස්තුතිවන්ත වෙනවා සහභාගී වෙන සියලු දෙනාට මේ වගේම අපේ විශේෂඥ මඩුල්ලට මෙහිදී විශේෂඥ මඩුල්ල විදිහට සහභාගී වෙනවා හිටපු වන සංරක්ෂණ කොමසාරි ජෙනරාල් අනුර සතුරුසිංහ මහත්මයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ටර්නි ප්‍රදීප් මැතිතුමා සහභාගී වෙන්න නියමිතයි. ඒ වගේම තරුණ ප්‍රජාව නියෝජනය කරමින් ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයේ පර්යේෂණ සහකාර තිමාලි ධර්මකීර්ති මහත්මියත් සහභාගී වෙනවා. අපි මුලින්ම සවන් දෙමු විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයේ අතින් ගත් කල ලෝකයේ ඉතාමත්ම ඉහළින්ම පවතින රටක්. කුඩා භූමි ප්‍රදේශයක් වුණාට ජෛව විවිධත්වයේ අතින් ලෝකයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයක් ගන්න රටක්. ලංකාවේ තියෙන විවිධ ශාක වර්ග 7500කට වැඩි ප්‍රමාණයක්. එයින් ශාක වර්ග 800කට වඩා ලංකාවටම ආවේනික ශාක. මේ ජෛව විවිධත්වය මනුෂ්‍යයාගේ පැවැත්මට ඉතාමත්ම වැදගත්. හැබැයි මේ දේශගුණික විපර්යාස හමුවේ සහ සංවර්ධන ක්‍රමවේද නිසා මේවා තර්ජනයට ලක් වෙලා තියෙනවා. එතකොට මේක රැක ගැනීම සහ ජෛව විවිධත්වය රැක ගැනීමෙන් අපේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ සම්බන්ධයෙන් අපේ සම්බන්ධ වෙලා ඉන්න තරුණ ප්‍රජාව දැනුවත් කරන්නට මම ආරාධනා කරනවා හිටපු වන සංරක්ෂණ කොමසාරි ජෙනරාල් සහ වර්තමාන ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන ජෛව විවිධත්වයේ වගේම වන සංරක්ෂණ සම්බන්ධයෙන් දමිත සතසිංහ දමිත මුලින්ම ස්ලයිඩ් මම හිතන්නේ සියලු දෙනාටම ඇහෙනවා මාව. මුලින්ම ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතන්නේ දමිතටත් ස්තුතිවන්ත වෙන්න ඕන මේ හඳුන්වා දීම සම්බන්ධයෙන්. මම හිතන්නේ මම වැඩි කාලයක් ගන්න නැතුව මගේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරගන්නම්. ඊට පස්සේ අපි බලමු මොකද්ද අද ඇත්තටම ලංකාවේ ජෛව විවිධත්වය විශේෂයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භෞමික ජෛව විවිධත්වය. මොකද ආචාර්ය ටර්නි ප්‍රදීප් මහත්මයා සම්බන්ධ වෙන හින්දා ජලජ විශේෂයෙන් සමුද්‍රීය ජෛව විවිධත්වය ගැන මම මූලික වශයෙන් භෞමික ජෛව විවිධත්වය සහ ඒ සම්බන්ධයෙන් ඒක ආරක්ෂා කරගන්න කොයි විදිහටද අපි දැන් කටයුතු කරන්නේ, මොනවද අපේ තියෙන ප්‍රශ්න මොනවද, ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ඉස්සරහට කොහොමද කටයුතු කරන්න කියන එක ගැන සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මේක ඉතාමත්ම කෙටියෙන් මම හඳුන්වලා දීලා ඊළඟට බලාපොරොත්තු වෙනවා අපේ ඉදිරි සෙෂන් එකේදී මේ සම්බන්ධයෙන් කතා කරන්න. සහ ඔබට තියෙන ප්‍රශ්න හා ගැටලු වලට මට විස්තර කරන්න පුළුවන් අන්දමේ තොරතුරු ලබා දෙන්න. හරි. ඇත්තටම
අපි දන්නවා අපි සියලුම දෙනා දන්නවා ලංකාවේ ජෛව විවිධත්වය කිව්වම මම හිතන්නේ මම අමුතුවෙන් හඳුන්වා දෙන්න වැඩක් නැහැ. විශාල වශයෙන් ලෝක මට්ටමේ එහෙම නැත්නම් ගෝලීය මට්ටමේ සහ කලාපීය මට්ටමේ අපේ රටට හොඳ ජෛව විවිධත්වයක් තිබීම මතින් අපිට වැදගත් ස්ථානයක් හිමි වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අපේ රටේ ඔයගොල්ලෝ දන්නවා අපි ලොකු ආඩම්බරයෙන් කියනවා අපේ රට අර ලෝකයේ තියෙන බයෝඩයිවර්සිටි හොට්ස්පොට්ස් එහෙම නැත්නම් ජෛව විවිධත්වය පිළිබඳ උණුසුම් ස්ථාන 36න් එකක් කියලා. ඒකට ලංකාව විතරක් නෙමෙයි ලංකාවේ වනාන්තර සහ ඉන්දියාවේ ලිස්ටඩ් ගට්ස් කියන ප්‍රදේශවල වනාන්තර එකතුව තමයි මේ ප්‍රදේශය මෙහෙම හඳුන්වන්නේ. නමුත් බයෝඩයිවර්සිටි හොට්ස්පොට්ස් කියන එක ආඩම්බර විය යුතුම කරුණක් නෙමෙයි. මොකද හොට්ස්පොට්ස් කියලා හඳුන්වද්දී අධික ජෛව විවිධත්වයක් තිබුණත් ඒ වගේම ඒකට ඒ විදිහටම තර්ජනයක් තියෙන එකත් සලකලා තමයි සාමාන්‍යයෙන් හොට්ස්පොට් එකක් ලෝකේ හඳුනාගන්නේ. ඉතින් ජෛව විවිධත්වය තිබීම වගේම ඒකට ඒ වගේම තර්ජන තිබෙන බවත් හඳුන්වා දීමට තමයි හොට්ස්පොට් එකක් විදිහට ලෝකේ මේ ස්ථාන හඳුනාගෙන තියෙන්නේ. ඊළඟ තමයි මම දන්නවා අපිට විශේෂයෙන් අපි සීල දහම් දන්නවා අපේ රටේ අර ඝනත්වය කියන්නේ විශේෂ ඝනත්වය ඉතා අධිකයි කියලා. ඒක අපි ශාක බැලුවත් කියන්නේ විශේෂයෙන් සපුෂ්ප ශාක බැලුවත් එහෙම නැත්නම් උභයජීවීන් බැලුවත් අනිකුත් විවිධාකාර සත්ත්ව විශේෂ බැලුවත් ඒක ලෝකේ සහ විශේෂ ආසියානු කලාපේ අධිකම ජෛව විවිධත්වයක් තියෙන රටක් විදිහට අපේ රට සැලකෙනවා. මේ තියෙන්නේ 2016 वर्षे जातिक नेशनल बायोडाइवर्सिटी एक्शन प्लान एक हदद्दी स्ट्रेटजी एंड एक्शन प्लान एक हदद्दी इनसेप කියලා සලකනවා. ඒකෙදි එකතු කරන ලද දත්ත ඒකෙදි මම හිතන්නේ ගොළු බෙල්ලන්ගේ ඉඳලා විවිධාකාර සත්ත්ව විශේෂවල සහ ශාක විශේෂවල මේ අතේ කොච්චර ප්‍රමාණයක් ජෛව විවිධත්වය තියෙනවද කියන එක ශාක විශේෂ සංඛ්‍යාව සත්ත්ව විශේෂ සංඛ්‍යාව වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඒවා කොච්චර දේශීය තියෙනවද, ඒ වගේම ඒක දේශීය කොච්චරක් තියෙනවද, ඊළඟට ඒවා සමුද්‍රීය කොච්චරක් තියෙනවද, ඊළඟට මයිග්‍රන්ට්ස් විදියට පිට රටවල් වලින් කී දෙනෙක් පැමිණෙනවද කියන එක හඳුනාගෙන තියෙනවා මේ යටතේ. මේ එකම අපි බැලුවොත් ස්පීසිස් රිච්නස් ඉන් ශ්‍රී ලංකා ෆ්ලෝරා ඇන්ඩ් ෆෝනා කොච්චරක් තියෙනවද කියන එක ඉන්දිසප් එකෙන් කෙටියෙන් සලකනවා නම් ඒ කියන්නේ ඇන්ජිෝස්පර්ම්ස් නැත්නම් විජ්ජක ශාක 4203ක් තියෙනවා. ඒ කියන්නේ ඒ වයින් 889ක් එහෙම නැත්නම් 121.15ක් අපි සලකනවා ඒක දේශීය ශාක විදියට. ඊළඟට පරණාංග එහෙම නැත්නම් ඊවන ශාක වලින් 336කින් 49ක් එහෙම නැත්නම් 4.58ක් ඒක දේශීය. පාසි වර්ග මොසස් වලින් 566කින් 66ක් එහෙම නැත්නම් 111.78ක්. ලියෝවට්ස් එහෙම නැත්නම් අක්මා ශාක වලින් ඒක හරියටම කොච්චරද කියන එක හඳුනාගන්නේ නැහැ. ඒ වගේම ලයිකන්ස් වලින් දැන් මේකට ඊටත් වැඩි වෙලා හඳුනාගෙන තියෙනවා. මේ 666 එක කියන එකට වැඩි දැන් අතිශාල ප්‍රමාණයක් ලයිකන අපේ රටේ හඳුනාගෙන තියෙනවා. ඊළඟට ශීර්පායින්ගේ මැමල්ස් වගේ 141 දෙනෙකුගෙන් 21ක් එහෙම නැත්නම් 14.89ක්, කුරුල්ලෝ 498කින් 34ක් සහ මිරිදිය මසුන්ගේ 119කින් 55ක් විතර ඒක දේශීය විදිහට හඳුනාගෙන තියෙනවා. නමුත් ඒ වගේම මෙම තත්ත්වය මෙම වාර්තා දිනෙන් දින සංශෝධනයට ලක් විය යුතු තියෙනවා. මොකද මාස කිහිපයක් යනකොට මේ වාර්තා නැවත වරක් සංශෝධනයට හේතු වෙනවා. මම මෙතන ගත්තේ විශේෂයෙන්ම මේකෙන් පෙන්වන්න හැදේ මේ ලංකාවේ සිටියෙන් පෙන්වන්නේ මේ වන විට ඒ කියන්නේ 2015 ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම. මේ වනාන්තර වැස්ම තුල අපි බැලුවොත් ඒක දේශීයත්වය. මොකද මම විශේෂයෙන් මේ එතන ඒක දේශීයත්වය ගැන කතා කිරීමේදී විශේෂ තැනක් දෙන්නේ. මොකද අපි ජෛව විවිධත්වය සලකද්දී ඒක දේශීයත්වයට විශේෂ තැනක් දෙනවා. මොකද මේ ඒක දේශීය විදිහට අපි සලකන ශාකයක් හෝ සත්වයක් ලංකාවේ ලෝකේ වෙන කිසිම තැනක දකින්නට ලැබෙන්නේ නැති හින්දා. ඉතින් එහෙම බැලුවොත් ලංකාවේ ඒක දේශීය ශාක විතරක් අපි සැලකුවොත් මේ ශාක වලින් 60%ක් විතර මේක සම්පූර්ණ ඒක දේශීයත්වයෙන් 60%ක් විතර ශාක
මම මෙතන ශාක ගැන විතරයි කතා කරන්නේ. පැතිරලා තියෙන්නේ lowland wet evergreen forest සහ lowland එහෙම නැත්නම් අපි කියන lowland rainforest එහෙම නැත්නම් පහතරට නියර්තන කලාපීය වනාන්තර පහතරට වර්ෂා කලාපීය වනාන්තරවල සහ lower mountain forest එහෙම නැත්නම් පහළ කඳුකර වනාන්තරවල තමයි මේ අපේ තියෙන සම්පූර්ණ ඒකදේශීය ශාක වලින් 60%ක් විතරම ව්‍යාප්ත වෙලා පවතී. ඊළඟට වැදගත් වෙන පරිසර පද්ධතිය තමයි ඒකදේශීය ශාක විතරක් අපි සලකනවා නම් ඉහළ කඳුකර වනාන්තර එහෙම නැත්නම් මොන්ටේන් ෆොරස්ට් එක ඒකේ තියෙනවා මේ ශාක වලින් 34% විතර පැතිරලා. එහෙම බැලුවොත් අපිට විශාල වනාන්තර ප්‍රදේශයක් කියන්නේ විශාලත්වයෙන් විශාල වනාන්තර ප්‍රදේශයක් තියෙන මොයිස්ට් එවර්ග්‍රීන් ෆොරස්ට් එහෙම නැත්නම් අපි කියන අන්තර් කලාපීය වනාන්තර හා ඩ්‍රයි මික්ස්ඩ් එවර්ග්‍රීන් ෆොරස්ට් එහෙම නැත්නම් වියලි කලාපීය වනාන්තර ඕ ඊළඟට කටුපඳුරු සහ ලන්දු කැලෑවල තියෙන්නේ ඒක මුළු ඒකදේශීය ශාක වලින් 6% පමණයි. නමුත් අපි පැහැදිලිවම දන්නවා මේ මුලින් කිව්ව කාණ්ඩ දෙක ඒ කියන්නේ අපි කියන අපේ ඒකදේශීය ශාක සම්පූර්ණ ප්‍රමාණයෙන් 94%ක්ම තියෙන පහතරට තෙත් කලාපීය වනාන්තර ඊළඟට මධ්‍යම කඳුකර වනාන්තර සහ ඉහළ කඳුකර වනාන්තර කියන එක අපේ රටේ මුළු ප්‍රදේශයෙන් ඉතාමත්ම සුළු කොටසක් පැතිරලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශ බැලුවොත් ඒවා ඉතාමත්ම අඩු ප්‍රමාණයක තියෙන්නේ ඒ වනාන්තර ඉතිරි වෙලා. ඒකයි අපි හැම වෙලේම කියන්නේ පහතරට තෙත් කලාපීය වනාන්තර සහ කඳුකර වනාන්තර ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත් කියලා අපේ රටේ ජෛව විවිධත්වය සලකා බැලීම. ඊළඟට මේ ජෛව විවිධත්වය කොහොමද පැතිරලා තියෙන්නේ? මම කලින් කිව්වා මේ තියෙන්නේ අපේ රටේ විවිධ වනාන්තරවල තමයි ශාක සහ සත්ත්ව ජෛව විවිධත්වය තියෙන්නේ කියලා. ඉතින් මේ හැම වනාන්තරයක්ම එකිනෙකට ව්‍යුහයෙන් සහ ඒක සංගතියෙන් වෙනස්. දැන් මේ විදිහට ගත්තොත් ඒ කියන්නේ අපි ශාකයක ව්‍යුහයක වනාන්තරයක ව්‍යුහය කියලා කියන්නේ ඒක කොහොම විදිහටද තිරස් සහ සිරස් අවකාශයේ පැතිරලා තියෙන කියලා. එක පැත්තකින් බැලුවොත් ඒක උස විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තිරස් අවකාශයේ කොයි විදිහටද පැතිරලා තියෙන්නේ කියන එක සලකන්න පුළුවන්. මේ විදිහට තමයි අපි එකිනෙක වනාන්තර වර්ග වෙන් කරලා හඳුනගන්නේ. ඒ වගේ පැතිකඩක ඒ වගේ තියෙන ව්‍යුහය හඳුනා ගැනීම. සමහර ගස් දැන් අපි දැක්කොත් උස්සම ගස් තියෙන්නේ අපි දන්නවා. පහතරට තෙත් කලාපීය වනාන්තරවල. ඒකේ අනිත් එක තුරු වැස්ම ගණනාවක් තියෙනවා. canopy emergence කියන්නේ වියලි නෙරු ස්තරය ඊළඟට තියෙන canopy වියන උපවියන ඊළඟට බිම් ස්තරය පඳුරු ස්තරය වගේ විදිහ වියන ස්තරී භවනේ ඉතාමත්ම අධික වනාන්තරයක් විදිහට තමයි අපි සලකන්නේ පහතරට තෙත් කලාපීය වනාන්තරය. ඒ වගේම ශාක ඝනත්වය ඉතාම ඉහළ. ඊළඟට අන්තර්මාධ්‍ය කලාපීයට එනකොට ඒවයි ඊට වැඩිය වෙනස් තියෙනවා. මිටි ගස් සාපේක්ෂව මිටි ගස් තියෙනවා. ඒවයි වියන් සංඛ්‍යාවත් අඩු වෙනවා. ඊළඟට තෙත් කලාපීය වනාන්තර ගත්තොත් ඒක අර කලින් සීසන්ස් දෙකට මේ කියන්නේ වියලි සීසන් වියලි කාලයට සහ තෙත් කාලයට ඒවයි වියන් වල වෙනස්කම් සිද්ධ වෙනවා. විශේෂයෙන් පතනශීලී ශාක තියෙනවා නම් ආදි වශයෙන් ඊළඟට මේක කඳුකරයට යනකොට තවත් විදිහකට වෙනස් වෙනවා. මේ විදිහට අපි වනාන්තරවල ව්‍යුහය අපි සලකලා බලනවා. දෙවෙනි එක තමයි මේ වනාන්තරයෙන් අපි ඊළඟට මේ වයේ සංයුක්තය. සංයුක්තය කියන්නේ තියෙන ගස්වැල් වර්ගවල නාමලේඛනය. ඉතින් මොකද අපි දන්නවා මේ සංයුක්තය බැලුවොත් මේ එක එක වනාන්තරයට ඒ වයේ ජීවත් වෙන ශාක වර්ග වෙනස්. ඒ වගේම සතුන් වර්ගත් බොහෝ දුරට වෙනස් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් බැලුවොත් අපේ පරිසර පද්ධතිය එහෙම නැත්නම් මෙතෙන්දි කියන අපේ ඉහළම ජෛව විවිධත්වයක් ආරක්ෂා කරන ලබන වනාන්තරයක් ඔය විදිහට අපිට ඒකේ තියෙන ව්‍යුහයෙන් සහ සංයුතියෙන් එකිනෙක වෙනස් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඕන කෙනෙකුට හඳුන්වලා දෙන්න හැකියාව තියෙනවා. ඊළඟට මේ අපි අපේ ජෛව විවිධත්වය ආරක්ෂා කරද්දී අපි මුලින්ම බැලුවොත් මේවෙන් අපේ වනාන්තර ගණනාවක් තියෙනවා ජාත්‍යන්තර වශයෙන් වැදගත් කියලා හඳුනාගත්ත වනාන්තර එහෙම නැත්නම් පරිසර පද්ධති. දැන් මේවා ජාත්‍යන්තර වශයෙන් වැදගත් කියලා හඳුනා ගන්න හේතුවක් තමයි ඒවායේ තියෙන සුවිශේෂී
ජෛව විවිධත්වය. ඉතින් එහෙම බලද්දී අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා අපිට තියෙනවා World Heritage Sites එහෙම නැත්නම් ලෝක උරුම වන භූමි. ප්‍රධාන වශයෙන් ස්වාභාවික වන භූමි ලෝක උරුම වන භූමි දෙකක් අපි සලකනවා. එකක් තමයි Central Highlands of Sri Lanka කියන එක. මේක තමයි බොහොම මෑතකදී අපිට එකතු වුණු ලෝක උරුම වන භූමිය. මේ යටතේ මේ Central Highlands of Sri Lanka කියන නම යටතේ ප්‍රධාන වශයෙන් Horton Plains, Knuckles සහ ශ්‍රීපාද රක්ෂිතය කියන වනාන්තර තුන අඳුරාගෙන තියෙනවා ලෝක උරුමයක් විදිහට. ඊළඟට මීට කලින් මම අපි සියලු දෙනා දන්නා අපිට ලැබිච්ච පළවෙනි ලෝක උරුම වන භූමිය තමයි සිංහරාජ කියන එක. ඉතින් මේ දෙක ඒ අති විශේෂයෙන් ජෛව විවිධත්වය සහ අනිකුත් පාරිසරික සේවාවන් වශයෙන් මේ රටේ සම්පතක් විතරක් නෙමෙයි මුළු ලෝකයේම සම්පතක් විදිහට මේ දෙක අඳුරාගෙන තියෙනවා. ඊළඟට මීට සාපේක්ෂවම තවත් වැඩසටහනක් තියෙනවා UNESCO යටතේ ක්‍රියාත්මක කරන. ඒක තමයි International Biosphere Reserve එහෙම නැත්නම් Man and Biosphere Reserve කියන වැඩසටහන මිනිසා සහ ජෛවගෝල රක්ෂිත කියන වැඩසටහන. මේ යටතේ අඳුරාගත්ත අපිට ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අඳුරාගත්ත පරිසර පද්ධති හතරක් අපිට තියෙනවා. එකක් තමයි බුන්දල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය වෙන බුන්දල අභය භූමිය. ළඟට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන හුරුළු සංරක්ෂණ වනාන්තරය. මේක තමයි ලංකාවේ පළවෙනි අන්තර්ජාතික පිළිගැනීමට ලක්වුණු වනාන්තරය වෙන්නේ. මේ මිනිස්ටර් සහ ජෛවගෝල රක්ෂිත වැඩසටහන යටතේ. ඊළඟට කන්නෙලිය සහ සිංහරාජය. ඒතර සිංහරාජයට මම ඔයගොල්ලෝ දකිනවා IBR එකක් විදිහට එහෙම නැත්නම් International Biosphere Reserve එකක් විදිහට ලෝක උරුම වන භූමියක් විදිහට සිංහරාජයට විශාල පිළිගැනීමක් තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නා ඇති රැම්සා තෙත්බිම් යටතේ තියෙනවා බුන්දල ජාතික උද්‍යානය වගේම උතුරාජවැල අඳුරාගෙන තියෙනවා රැම්සා තෙත්බිම් යටතේ සංරක්ෂිත ප්‍රදේශ විදියට. ඊළඟට අපි ගත්තොත් මේ විවිධාකාර ජෛව විවිධත්ව ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා අපි කෙටියෙන්ම බැලුවොත් අපිට තියෙන මොනවද අපිට තියෙන ප්‍රතිපත්තීන් සහ නීතිමය තත්ත්වයන් කිව්වොත් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා අපිට තියෙනවා National Forestry Policy එක තියෙන නැත්නම් 1990 දී සම්පාදනය කරන ජාතික වන සංරක්ෂණ ප්‍රතිපත්තිය. ඊළඟට ජාතික වන ජීවි සංරක්ෂණ ප්‍රතිපත්තිය. ඊළඟ ජාතික පරිසර ප්‍රතිපත්තිය. ඊළඟට ජාතික climate change policy නැත්නම් දේශගුණික පර්යාස පිළිබඳ තියෙන ප්‍රතිපත්තිය. ඊළඟට NRIFAP එක එහෙම නැත්නම් මේක ඇත්තටම මේක මෑතකදී ආව එකක් National Red Plus Investment Framework and Action Plan කියන එක. කියන්නේ ඇත්තම මේකත් climate change එකටම සම්බන්ධ එකක්. මොකද RED කියන මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් අහලා තියෙන RED කියන Red Plus කියන ප්‍රෝග්‍රෑම් එක ලංකාවේ ක්‍රියාත්මක වුණා. RED Plus කියන්නේ reducing emissions from deforestation and forest degradation කියන එක. එහෙම නැත්නම් වනාන්තර හානිය සහ වනාන්තර එලිකිරීම තුලින් සිදු කෙරෙන වායුගෝලීයට විමෝචනය වෙන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කිරීම කියන වැඩසටහන. මේක ලෝකයේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. ඉතින් මේ සඳහා ලංකාවත් සහභාගී වුණා. UN Red කියන වැඩසටහන යටතේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ Red Plus කියන වැඩසටහන යටතේ මේ යටතේ ලංකාව විසින් වසර 3ක කාලයක් ඇතුළත සකස් කරපු ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක තමයි කියන්නේ. ඊළඟට මේක අර National Biodiversity Strategy and Action Plan again biodiversity සංරක්ෂණය කිරීම සඳහා සකස් කරන ලද ක්‍රමෝපායන් සහ ක්‍රියාකාරී සැලසුම් තියෙනවා ඉන්ඩිසෙප් කියන එක. ඉතින් මේ හැම එකක් යටතේ මම බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්තීන් හරහා මේ අපේ රටේ තියෙන මේ ඉතාමත් වැදගත් කියලා අපි සැලකන ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා. ඊළඟට නීතිමය වශයෙන් තියෙන Forest Conservation Act එක තියෙනවා. ඒ වගේම Fauna and Flora Protection Ordinance එක තියෙනවා. ඊළඟට National Heritage Wilderness Area Act කියලා එකක් තියෙනවා. මොකද ඇත්තම සිංහරාජය සැලකුවා සිංහරාජය
හෙරිටේජ් විල්ඩර්නස් ඒරියා එකක් විදිහට ලංකාවේ ජාතික උරුමයක් විදිහට නම් කරලා තිබුණා. ඒ සඳහා වූ ඇක්ට් එක මෙතන තියෙනවා. ඒ කියන්නේ ලෝක උරුමයක් වෙන්න පෙර ලංකාවේ ජාතික උරුමයක් විදිහට සිංහරාජයක කාලයක් සැලකුණා. ඉතින් මේ මොනවද තිබුණත් මම හිතන්නේ ඒ කියන්නේ අපි අනිත් පැත්තට ගත්තොත් අපිට අවශ්‍ය තරම් ප්‍රතිපත්තීන් සහ නීතිමය රාමුවක් තියෙනවා. නමුත් අපි දකිනවා අපේ රටේ ජෛව විවිධත්වයේ නීතිපතා තර්ජනයට මුණ පාලා තියෙනවා. ඇයි කියලා හිතුවොත් මම හිතන්නේ අපි කවුරුත් දකින්න එකක් තමයි අපේ විශේෂයෙන් තියෙන එකක් තමයි අපේ රටේ තියෙන ප්‍රතිපත්තීන් එකිනෙකට ගැටෙනවා. එකට යන්න සාමූහිකව යන ප්‍රතිපත්තීන් නැතිකම තමයි අපිට දකින්න අපිට සිද්ධ වෙලා තියෙන ලොකුම එක ගැටලුවක් විදිහට සැලකන්නේ. මොකද කියන්නේ පරිසරය සහ ජෛව විවිධත්වය එහෙම නැත්නම් පරිසරයෙන් සිදුවෙන හානි පිළිබඳව පරිසරයෙන් සිදුවෙන සේවාවන් පිළිබඳව මම හිතන්නේ අපේ රටේ ලොකු අවබෝධයක් නැහැ. ඒක තමයි මම තුන්වෙනිව දාලා තියෙන lack of proper awareness on value of the services provided by natural ecosystems කියන එක. මොකද අද වෙනකොට අපි මුළු ලෝකෙම කතා කරන්නේ වනාන්තරයකින් ලැබෙන දැව ටිකවත් දර ටිකවත් එහෙම නැත්නම් වෙනත් දැව නොවන භෝග හෝ නිෂ්පාදන පිළිබඳව නෙමෙයි අද මුළු ලෝකෙම සලකන්නේ. මම හිතන්නේ ඒකට මේ ප්‍රධානම හේතුව මේ දේශගුණික විපර්යාස වලින් අපි අඳුරගත්ත චාකෝලින් එහෙම තමයි අන්තරවලින් සිදුවෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. ඒකින්ද ඒ වගේම අපේ රටේ ඒ වගේම වැදගත් දෙයක් තමයි මම හිතන්නේ අපේ තියෙන ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය. අපිට ඉතාමත් වැදගත් මේ අපේ තියෙන ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය. ඉතින් ඒකින්ද මේ අපිට ලැබෙන මේ අපේ තියෙන වනාන්තර වලින් අපිට ලැබෙන ප්‍රයෝජන පිළිබඳ පරිසර පද්ධති වලින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳ නිසි අගයීමක් මේ දක්වා සිදු වෙලා නැහැ. ඒකින්ද බොහෝ දෙනෙක් මේ පිළිබඳ නොදැනුවත්කම හින්දා මේ වනාන්තර වලට සහ පරිසර පද්ධති වලට විශාල හානියක් පවතිනවා. ඒ වගේම තමයි ඒක අනිත් එක තමයි increasing demand for land. මොකද මේ අර මං කිව්ව ජාතික රෙඩ් ප්ලස් වැඩසටහන යටතේ අපි අධ්‍යයනයක් කළා ලංකාවේ වනාන්තර හානියට වෙන ප්‍රධාන හේතු මොනවද කියන එක. ඉතින් ඒකදී අපි දැක්කා විශේෂයෙන් යෙලි කලාපේ නම් එන්ක්‍රෝච්මන්ට්ස් වලටත් ඊළඟ සෙත් කලාපේ නම් තේවා ගාවටත් අතුළු අනෙකුත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටි විශේෂයෙන් මාර්ග සකස් කරන්න සහ වෙනකුත් අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා ඕනම කෙනෙකුට ඉඩමක් අවශ්‍ය වුණොත් ඒකට පළවෙනි බලන්නේ තියෙන වනාන්තර තියෙන ඉඩමක් විදිහට. මොකද අපේ රටේ බොහෝ දෙනෙක් සලකන්නේ වනාන්තරයක් කියන කැලෑ ඉඩමක් කැලෑවට ගිය ඉඩමක් කියන එක. නමුත් මේ කැලෑව කියන වචනේ වැදගත්කම කිසි කෙනෙක් සලකන්නේ නැහැ. මොකද කැලෑ ඉඩමක් කියන එක සලකන්නේ වෙන කිසිම දෙයකට ඕනෑම දෙයකට ගන්න පුළුවන් කිසිම අගයක් නැති ඉඩමක් කියන ආකල්පය තමයි අපේ රටේ බොහෝ දෙනෙක්ගේ තියෙන අදහස වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය අතරම අපිට විතරක් පොදු එකක් නෙමෙයි. මේ තත්ත්වය මුළු ලෝකයේ තියෙන සංවර්ධනය පවතින සියලුම රටවලට පොදු තත්ත්වයක්. මේ තත්ත්වය අවුරුදු ගාණක් තිස්සේ විඳමින් මේ දක්වා ආපු අපිට අපි අද දකිනවා මේ විශේෂයෙන් දේශගුණික විපර්යාසත් එක්ක මුළු ලෝකයේම සියලුම නායකයන්ගේ ඇස් අරෝපු සිද්ධියක් වෙලා තියෙන දේශගුණික විපර්යාස ඒ තුලින් සිද්ධ වෙන බලපෑම මිනිස්සුන්ට. ඒ හින්දාම මේ වෙනකොට මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා විශාල වශයෙන් වනාන්තර නැවත ඇති කිරීම සඳහා කරුණු කාරණා යොදාගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොට වර්තමානයේ මේ සම්බන්ධයෙන් යන ප්‍රධානම ක්‍රියාකාරකම අපි සලකනවා ෆොරස්ට් ලෑන්ඩ්ස්කේප් අප්‍රෝච් කියන එක. FLR කියලා හිතේ හඳුන්වනවා. ඒ කියන්නේ මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ එක ඉඩමක් එක හිස් ඉඩමක් විදිහට නෙමෙයි මුළු ලෑන්ඩ්ස්කේප් එකක්. එහෙම නැත්නම් භූ දර්ශනයක් මඳුරගෙන ඒ භූ දර්ශනයේ වනාන්තර කොයි විදිහද එහෙම නැත්නම් ගහකොළන් කොයි විදිහටද ප්‍රතිස්ථාපනය කළ යුත්තේ කියන එක හඳුනා ගැනීම. ඉතින් අපි දැනට ලංකාවේ නියාමක මට්ටමේ වගේ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් එතෙන්දී පළවෙනි කාරණය තමයි අපි මේ ක්‍රියාත්මක කරන ලෑන්ඩ්ස්කේප් එහෙම නැත්නම් භූ දර්ශනය මොකක්ද කියන එක අඳුරගන්න.
දෙවෙනි එක තමයි ඒක ඊළඟට මේකේ තියෙන governance එහෙම නැත්නම් මේක පාලන ව්‍යුහය මේක මේ සම්පූර්ණ භූ දර්ශනය ගත්තොත් මේක කොයි විදිහටද පාලනය වෙන්නේ මම හිතන ඔයගොල්ලෝ දන්නවා මේ governance කියන්නේ යම්කිසි අපි ගත්තොත් යාන්ත්‍රණයක් ඒ පාලන යාන්ත්‍රණයක් ගැන අපි කතා කරන්නේ යම්කිසි අපි අඳුර ගන්න ප්‍රදේශයකට බලපාන ඒ තුල ජීවත් වෙන සහ ඒ පිට ජීවත් වෙන අයගේ ක්‍රියාකාරකම් වලින් මේ කොහොමද පාලනය වෙන්නේ කියන එක තමයි governance කියන එක ඉතාමත්ම කෙටියෙන් සහ මේ අපි කතා කරන මාතෘකාවට අනුව අපිට මට විස්තර කරලා දෙන්න පුළුවන්. සහ එහෙම වුණොත් අපි ඊළඟට මේ කොහොමද ඒක අරගෙන අපි results based management plan එකට කියන්නේ මේක ඇත්තටම මේ landscape approach එකේ තියෙන ඊළඟ වැදගත් දේ තමයි අපි මේක ප්‍රතිඵල පාදක කරගත් කළමනාකරණයකට තමයි යන්නේ. කියන්නේ හැම වෙලෙම ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා. ඉතින් මෙන්න මේ සංකල්පය යටතේ තමයි අපි දැනට ලංකාවේ මේ සිංහරාජ වනාන්තරයවටත් ඒ වගේම HKK හුරුළු කන්තලේ සහ කවුඩුල්ල කියන ප්‍රදේශය කියන්නේ ත්‍රිකුණාමල අනුරාධපුර සහ පොළොන්නරුව මාධ්‍ය කියන වනාන්තර ප්‍රදේශ තුල නියමු මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන මේක මේ ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කරන අත්හදා බැලීමක්. මේ එක උදාහරණයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතෙන් මම සිංහරාජ්‍ය තෝරගත්තා. මොකද මේ සිංහරාජ්‍ය 1956 ඉඳලා 1993 වෙනකොට කොයි විදිහටද ඒකේ ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අතරම එදා වගේම අදත් තිබිච්ච ඝන වනාන්තර ප්‍රමාණය. ඊළඟට මේ කාලය ඇතුළත වෙනස් වෙනු එහෙම නැත්නම් මේ රතු පාටින් පෙන්වන්න කරන්නේ මේ non forest. එහෙම නැත්නම් කොච්චර ප්‍රමාණයක් non forest තිබිලා තියෙනවද ඒ කාලේ සහ මේ වෙනකොටත් කියන එක මුළු සිංහරාජ්‍යයෙන්. ඊළඟට මේ යටි ඉරි එහෙම නැත්නම් මේ විදිහට ඉරි වලින් පෙන්වන්නේ කොච්චර ප්‍රමාණයක් change වුණාද කියන එක. 56 ඉඳලා 83 වෙනකොට මේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ වටේම තියෙන විශාල ප්‍රමාණයක් මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මායිම තමයි විශාල වශයෙන් වෙනස් වීම වලට භාජනය වෙලා තියෙන්නේ. ඊළඟට මේ කළු ඉරි වලින් එහෙම නැත්නම් තද කොළ වගේ මෙතන පේන ඉරි වලින් පෙන්වන්නේ secondary forest. ඒ කියන්නේ දීතික වනාන්තර කොච්චර ප්‍රමාණයක් ඇතුළත තියෙනවද කියන එක. ඒ කියන්නේ වනාන්තරය ඝන වනාන්තරය හැරිලා එක දීතික වනාන්තරයක් පොට කොච්චර ප්‍රමාණයක් පත් වෙලා තියෙනවද කියන. ඊළඟට මේ අපේ වර්තමාන ලෑන්ඩ්ස්කේප් එක. දැන් මෙතෙන්දී අතරම මම කලින් පෙන්නපු සිංහරාජ කියන කොටස සිංහරාජ වනාන්තරය පෙන්වන්නේ මෙන්න මෙතනින් විතරයි මේ ප්‍රදේශය විතරයි. නමුත් ඔයගොල්ලෝ මම හිතන්නේ මේ අතකදී අහන්න නැති අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිංහරාජ කියන එක සිංහරාජ කම්ප්ලෙක්ස් එකක් විදිහට නැත්නම් සිංහරාජ වනාන්තර සංකීර්ණයක් විදිහට අඳුරගත්තා. ප්‍රකාශයට පත් කරා. ඒ කියන්නේ සිංහරාජ අවට තියෙන අනිකුත් ස්වාභාවික වනාන්තරත් එකතු කරලා අපි සිංහරාජ කම්ප්ලෙක්ස් එකක් එනවා සිංහරාජ වනාන්තර සංකීර්ණයක් විදිහට අපි දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒතර මේ සිංහරාජ වනාන්තර සංකීර්ණය පැවැත්මට බලපාන ප්‍රදේශ තමයි මේ අනිකුත් ප්‍රදේශ අපි මේ විදිහට මේ සිටිය මේ සලකුණු කරලා තියෙන්නේ කොළ පාටින් නොවන ප්‍රදේශ වලින්. ඒ කියන්නේ ගත්තොත් ලංකාවේ ගත්තොත් කළුතර රත්නපුර ගාල්ල මාතර කියන දිස්ත්‍රික් වල මේ සිංහරාජ හා වනාන්තරයේ හා මේ අනිකුත් වනාන්තර වල බලපෑමට වලට බලපාන ක්‍රියාකාරකම් සිද්ධ වෙන ප්‍රදේශ තමයි අපි මේ අඳුරගෙන තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස විදියට. ඉතින් මෙන්න මේ සියලුම ප්‍රදේශ එක ලෑන්ඩ්ස්කේප් එකක් විදිහට හඳුනාගෙන මේ සඳහා සුදුසු සැලසුමක් සකස් කිරීම තමයි අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දී මේ වනාන්තරය මේ විදිහටම ආරක්ෂා කිරීම සඳහා මේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාකාරකම් කොයි විදිහටද කළමනාකරණය විය යුත්තේ කියන එක බලාගෙන ඒ සඳහා සැලසුම් සකස් කිරීම තමයි අපි මේක සිද්ධ වෙන මේක ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද ස්ටේක් හෝල්ඩර්ස්ලා එහෙම නැත්නම් පාර්ශ්වකරුවන් විශාල ප්‍රමාණයක් එක්කලා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනවා. මොකද මෙතෙන්දී අනිත් විශේෂත්වය තමයි අපි කිසි දෙයක් බලෙන් ඔබවන්න යන්නේ. අපි මේ හැම එකක්ම සියලුම පාර්ශ්වකරුවන්ගේ එකමුතුවෙන් එකඟතා මේකක් විදිහට කටයුත්තක් විදිහට සිදු කරන ක්‍රියාකාරකමක්
කොමක් ඉදිරියට යන්නේ. ඉතින් මේ විදිහට අපි බලනවා මේක සැලසුම් කරන්න අනාගතයේදී කියන්නේ ඉදිරි වනාන්තර කළමනාකරණය සඳහා ඒ වගේම ජෛව විවිධත්වයේ සංරක්ෂණය සඳහා මේක තමයි අද මුළු ලෝකයේම දැනට භාවිත කරන ක්‍රමෝපාය. මොකද හැම වෙලේම එහෙම නැත්තම් මෙතෙක් කල් අපි හිතුවේ තද බල නීති හරහා එහෙම නැත්තම් එක අරමුණක් හඳුනාගෙන ඒ සඳහා වනාන්තර සංරක්ෂණයක් තමයි මුලින්ම ආරම්භ වෙලා ගියේ. නමුත් අපි දකිනවා මුළු ලෝකයේම හඳුනාගෙන තියෙන ඒ ක්‍රමයෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න බැරි බව. ඉතින් ඒක හින්දා මේ විදිහට සහභාගීත්ව සංකල්පය තුලින් ඒ වගේම විශේෂයෙන් අපි වගේ කලාපයේ රටවල් වල තියෙන දුබිවිදුපත්කමට අදාළ හේතු අඳුරගෙන ඒවත් ඇඩ්‍රස් කරමින් ඒවට පිළියම් යොදා ගනිමින් ඒ වගේම ඒ අදාළ පාර්ශ්වකරුවන් විශාල වශයෙන් දැනුවත් කරමින් ඔවුන් හරහා මේ සංරක්ෂණය කර ගැනීම තමයි දැන්ට අපේ වගේම ලෝකයේම අරමුණ වෙලා තියෙන විශේෂයෙන් අපි ඉදිරියේදී බලපාන මේ දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවෙන් යම් කිසි ආකාරයෙන් වනාන්තරයෙන් ලබා ගන්න පුළුවන් පිළියමක් කිරීම සඳහා. මම හිතන්නේ මේ ඉතාමත්ම කෙටියෙන් මම මේ මගේ ප්‍රසන්ටේෂන් එක කරේ මේ අලුත් සංකල්පය හඳුන්වා දීමත් ඒ වගේම අපේ රටේ තියෙන විශේෂයෙන් ජෛව විවිධත්වය පිළිබඳව කොට පුංචි අඳිනීමක් කිරීම සඳහා මම හිතන්නේ කාලේ විශාල වශයෙන් ගෙවිලා තියෙනවා. ඒකින්ද මම මෙතනින් මගේ ප්‍රසන්ටේෂන් එක නවත්තනවා. නමුත් මම හිතන්නේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අපිට ඒවා ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සතුරුසිංහ මහත්මයා. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් ඔබතුමා අපිත් එක්ක බෙදා හදාගත්තා. සහභාගී වෙන අයට ගැටලු රාශියක් ඇති. අපි මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සියලුම සහභාගී වෙන අපේ තරුණ ප්‍රජාව ඇතුළු සියලුම දෙනාගෙන් ප්‍රශ්න සටහන් කරලා තියාගන්න. ඔබට පුළුවන් නම් අමතක වෙනවා නම් අපේ Q&A chat box එකේ හරි Q&A එකේ හරි ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් තමයි ටයිප් කරන්න සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට හැකි විදිහට ටයිප් කරන්න. අපි අපේ විශේෂඥ ඉදිරිපත් කිරීම තුනම අවසන් වෙලා ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි සතුරුසිංහ මහත්මයා. ඔබ ඉතාමත්ම ප්‍රයෝජනවත් විස්තර ටිකක් අපිට ලබා දුන්නට. අපි ඊළඟ දෙවනි ඉදිරිපත් කිරීමට යන්න විශේෂඥ ඉදිරිපත් කිරීමට මම හිතන්නේ අපේ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මෙතුමන් දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මෙතුමා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වසර ගණනාවක අත්දැකීම් තියෙන විශේෂයෙන්ම මම හිතන්නේ බොහොම තරුණ ප්‍රජාවට බොහොම කැමැත්තක් ඇති. ඒ කියන්නේ ඩයිවිං සම්බන්ධයෙන් හසල අත්දැකීම් තියෙන, ඒ වගේම සමුද්‍ර පාරක්ෂණ ශාස්ත්‍රයේ හසල අත්දැකීම් තියෙන, විවිධ අන්තර්ජාතික සම්මේලන වල මූලිකත්වයේ දරලා තියෙන, ඒ වගේම සමුද්‍ර පරිසරය විනාශ වීම, ඒ කියන්නේ ප්ලාස්ටික් සහ පොලිතින් නිසා විනාශ වීම සම්බන්ධයෙන් බොහොම දැඩිව කටයුතු කරන කෙනෙක්. ඔබතුමාට බාරයි ආචාර්ය ටර්නි. thank you Damita. මම හිතනවා මම වෙනවනේ. ඇනොට්. හරි හරි. අපේ ප්‍රසන්ටේෂන් එක ඩොක්ටර් මේ ප්‍රසන්ටේෂන් මෝඩ් එකේ නෙවෙයි තියෙන්නේ. ස්ලයිඩ් ෂෝ මෝඩ් එකට. දැන් හරිනේ. හරි. right. ඇත්තටම අපේ සතුරුසිංහ මහත්මයා එයාගේ දේශනය කරන අතරේ තමයි මේ ප්‍රසන්ටේෂන් එක කම්පයිල් කරගත්තේ. කවන්නේ මම බලාපොරොත්තු වෙනවා මගේ කාලය ඇතුළත හැකිතාක් මේ සමුද්‍ර පරිසරය කියන්නේ මොකක්ද, මේ ඒකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික මොකක්ද, මේ ප්‍රශ්න निराකරණය කරගන්න රටක් වශයෙන් සහ අපි ගත්ත ක්‍රියාමාර්ග ගැන දල වශයෙන් අදහසක් දක්වන. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා තියෙන ප්‍රශ්න තිබ්බොතින් සාකච්ඡා අවස්ථාවදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා අපේ වෙරළ කලාපයේ ගත්ත සමුද්‍ර මුහුද මේ තමයි අපේ පෘථිවියේ තියෙන විශාලම පරිසර පද්ධතිය. ඒ වගේම මේ මුහුද මගින් සිට 71ක් විතර ප්‍රමාණයක් අපේ පෘථිවිය වැහිලා තියෙනවා. ඒ වගේම සිට 97ක් විතර ජලය තියෙන මුහුදේ. ඊට අමතරව 1.1කමාරක් විතර 1.5 ජලය තියෙන ද්‍රවාශ්‍රිත. ඒතර අපි මේ දකින අපි භාවිත කරන ජලය, අපි ගොඩේම තියෙන ජලය 100කටත් වඩා අඩු ප්‍රමාණයක් මේ තියෙන ජල ප්‍රමාණය. ඒ වගේම
මුළු පෘථිවියේ තියෙන ජීවීන්ගෙන් 95% තියෙන මුහුදේ. ඒ වගේම මුහුද මුහුද ගැන අපි 95% දන්නේ නැහැ. 5%ක්වත් දන්නේ නැහැ කියලා මම නම් හිතන්නේ. 5%කට අඩුවෙන් දන්නේ. ඒ වගේ මුහුදෙන් අපි වෙන් කරනවා වගේ මුහුදෙන් විවිධ ක්‍රම හරහා ඩේටා කේබල් හෝ එහෙම නැත්නම් නාවිකකරණය ඒ වගේම සංචාර කර්මාන්තය හරහා දීර්ඝ කර්මාන්තය හරහා අපි යා කිරීමත් මුහුද මගින් කරන මේ තමයි මුහුද තියෙන විශේෂ ලක්ෂණය. ඉතින් මුහුද තියෙන පරිසරය ගත්තම ඒ ඇමරිකන් එන්වයරන්මන්ට් කියලා අපි කියන්නේ මුහුද තියෙන සම්පූර්ණ පරිසර පද්ධතිය සහ ඒක තියෙන අන්තර් සම්බන්ධතා. ඉතින් මෙතෙන්දී ඔක්කොම අතර පස්සේ අපි කියන මුහුදු පරිසර පද්ධතියක් කියලා මෙතෙන්දී මුහුද විතරක් නෙමෙයි වෙරළ කලාපය කලබු කඩුලාර වගේ තැනුත් ඉඳලා ඒ වගේම වැලි කඳු තැන ඉඳලම මුහුදේ අගාධ දක්වා තියෙන සම්පූර්ණ ප්‍රදේශය ඇති වෙනවා. මීට අමතරව මුහුද මතුපිට තියෙන වායු ගෝලයක් පිටට ඇති වෙනවා. ඒතර මේ සියලු දෙකම එකතුව සහ අන්තර් සම්බන්ධතා එකට අතර පස්සේ අපි කියන සමුද්‍ර පරිසර පද්ධතියක් කියලා. ඉතින් ලංකාවට අවති මුහුදු කලාප අපි වශයෙන් නීතිමය වශයෙන් අපිට හිමි වෙලා තියෙන මුහුදු ප්‍රදේශයේ වෙරළ කලාපේ ඉඳලා නාවික සතුන් 12ක් දක්වා තියෙන කලාපය අපි කියනවා අපි ටෙරිටෝරියල් වෝටර්ස් කියලා කියන. ඊට පස්සේ තියෙන තවන එතනින් පටන් අරගෙන තවන 12ක් ඊට පස්සේ අපි කියනවා ඒක යාබද කලාපය කියලා. මේ අනිත් කොටස අනන්‍ය ආර්ථික කලාපය ඔය නිතරම අපි අහන්න මේ ලංකාවගේ 8 ගුණයක් විශාල කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ මුහුදු කලාපය තමයි මේ ප්‍රදේශය වෙන්නේ. මෙතෙන්දී රටක් වශයෙන් බැඳලා ඉන්නවා මේ සම්පූර්ණ මුහුදු කලාපය ආරක්ෂා කරන්න බැඳලා ඉන්නවා. ඒ වගේම මේ මුහුදු කලාපයේ තියෙන සම්පත් නිලා ගැනීමේ සම්පූර්ණ අයිතියක් තියෙන්නේ රටක් වශයෙන් අපිට. ඒතර මේ තියෙන ඉන්දියන් සාගරයේ වතුර තිබ්බේ නැත්තම් පේන හැටි. ඒතර ඉන්දියන් සාගරය ඔයගොල්ලෝ දන්නවා ඉතාලම කුළුණක්ම තියෙන රටක් වශයෙන් තමයි ලංකාව බලාගෙන පුළුවන්. ඒ කියන්නේ ලංකාව ඉඳලා ලංකාවේ වෙරළ කලාපයේ ඉඳලා ගොඩක් තැන්වලදී නාසතුරුම් 4ක් 5ක් 7ක් යනකොටම ලොකු අගාධත් එක්ක තමයි අගාධ පටන් ගන්න. මේ අගාධ වශයෙන් මුහුදු පාට දක්වා දිවෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒතකොට අර මං කිව්වේ මුහුදේ වෙරළ කලාපයේ ඉඳලා නාවිකතුන් 200ක් කියන කිලෝමීටර් 370ක් දක්වා තියෙන මුහුදේ මතු පිටින් අපිට ආйти වගේම ඒකේ ගැඹුරත් කිලෝමීටර් 3000 3500 4000 දක්වා තියෙන ගැඹුරු සම්පූර්ණ ජල කදම්බයත් අපිට ආйти. ඔය තමයි අපිට රට කිව්වට පස්සේ එතකොට අපි කියන්නේ මේ රට කිව්වොත් මේ ලයින් එක නෙමෙයි කියන්නේ වෙරළ කලාපයෙන් වට වෙන ලංකාව නෙමෙයි. අර මං අර ඉස්සර කිව්ව සම්පූර්ණ ප්‍රදේශයම තමයි ශ්‍රී ලංකාව විදිහට අපිට වර්තමානයේ අපිට අර්ථ දක්වන්න වෙන්නේ. ඒ වගේම ලංකාව දුප්පත් රාජ්‍යයක් වශයෙන් මේ විදිහ අපි දන්නවා. අපිට ලංකාවට තමයි සක්‍රීය මෝසම් සුළංගක් තියෙනවා. ඒතර මේ මෝසම් සුළං මත අපි දන්නවා ඇක්වාකල්චර් කියන්නේ ජල රෝපණය එහෙම නැත්නම් කෘෂි කර්මාන්තය බලලා පවතිනවා. ඒතර මුහුදේ වෙන හැම දෙයක් නිසාම මේ වෙනසක් නිසාම අනිවාර්යෙන් අපේ මෝසම් රට වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව කෘෂි කර්මාන්තයේ විශාල හානියක් වෙන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් මුහුද මත තමයි ගොඩක් ලංකාවේ තියෙන කාලගුණික දේශගුණික තත්ත්වයන් විශාල වශයෙන් බලපාන්නේ. සුළං රටා ඔක්කොම ඒ වගේම වැසි රටා ඔක්කොම බලපාන්නේ මුහුද මත. මුහුදේ වෙනසක් වුණා කියන අනිවාර්යෙන් මේ අපේ ප්‍රදේශයේ ලංකාවේ වැඩි හානියක් අනාගතේ වෙන්න පුළුවන්. අය අපිට මුහුද වැදගත් වෙනවා. අපි දන්නවා මම හිතනවා කියාගෙන මේ කෙටියෙන් කිව්වොත් අපේ ලෝකෙ තියෙන විශාලම කාබන් උරා ගන්න තත්ත්වය තමයි මුහුද. ඒ වගේම අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් තැන තමයි මුහුද මත්ස්‍යයන් හරහා. ඒ වගේම ශක්ති ප්‍රභවයන් අපි දන්නවා සුළං ශක්තිය ඒ වගේම රළ පහරින ශක්තිය සහ ඒ වගේම උදමේන ශක්තිය ඒ වගේ මුහුද තියෙන කාබනික ද්‍රව්‍ය දහනය හරහා ලබා ගන්න පුළුවන් ශක්තිය මුහුද ලබා ගන්න පුළුවන්. ඒ වගේ මිනරල්ස් ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ අපේ තියෙන වටේ පරපිටාවේ තියෙන බඩු පාඩ වලින් 90කට වඩා එන්නේ මුහුද හරහා නෞගමනාගමනය හරහා. ඒ වගේම ගොඩක් මිනිස්සු කැමති වෙරළට ආරක්ෂා ජීවිත ලෝකේ තියෙන සිටිස් වලින් ගොඩක් නගර තියෙන වෙරළට ආසන්නව. ඒ වගේම මුහුද සපයන ගොඩක් රැකිරක්ෂා අපි දන්නවා සංචාර කර්මාන්තය දීර්ඝ කර්මාන්තය වගේ තැන ඉඳලා නාවික කර්මාන්තය දක්වා ඉතා වැඩි රැකිරක්ෂා ප්‍රභාවයක් සපයන. ඒ වගේම අපි ලෝකේ තියෙන ක්ලයිමේට් එක නේ දේශගුණික විපර්යාස වලට අදාළ වෙන සම්පූර්ණ අපේ රෙගියුලේටර් එක. ඒ කියන්නේ දේශගුණික විපර්යාස සම්පූර්ණ පාලනය කරන එක මැෂින් එක වගේ අපිට මුහුද හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා අපි ගන්න ඔක්සිජන් වලින් 85ක් 50ක් දෙන මුහුදෙන් අපි කලින් හිතුවේ මේවා එන්නේ සදාහර්ථ වලින් කියලා කිව්වට නමුත් දැන් හොයාගෙන තියෙනවා මේ වැඩි ප්‍රමාණයක් වෙන්නේ මුහුද මතුපිට තියෙන ලවාංග වල තියෙන ප්‍රභාස්වා ශේෂණ හරහා තමයි මේ ප්‍රමාණය එන්නේ කියලා. ඒ වගේම අපි නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් වලින් 30ක් විතර ගොඩාගන්නේ මුහුද. ඒක මුහුද අපිට තාමත් වැදගත්. අපේ ජීවයේ අපේ රටක් වශයෙන් සහ පෘථිවි වශයෙන්
හැමදේම පාලනය වෙන්නේ මුහුද මත මුහුදේ තියෙන වෙනස්කම් මත සහ ඒ නිසා මුහුද ආරක්ෂා කර ගැනීමේ මඟු වගකීමක් අපි සිදුරටම තියෙනවා. ඒ වගේම අනාගතයේ අපි දන්නවා 2050 වෙද්දී දැනට මේ වෙද්දී බිලියන 7.2ක් පමණ ජනගහනයක් ලෝකෙ ඉන්නවා. 2050 වෙද්දී මේක ගණන් බලලා තියෙනවා බිලියන 9 දක්වා වැඩි වෙයි කියලා. ඒතර මේ වැඩි වෙන බිලියන 2කට කෑම සපයන්න අපේ ආහාර නිෂ්පාදකතාවය ඒ 2050 වෙද්දී 60කින් වැඩි කරන්න. සිතනවා මේ රටක් වශයෙන් සහ මේ දුප්පත් අපි උද්‍යෝග වශයෙන් ගත්තොත් අපි දැන් ආහාර වගා කරන තියෙන ප්‍රමාණය ප්‍රදේශයේ විරා සීමා සහිත ලංකාවේ තියෙන කුඹුරු සහ ඒ වගේම ඒ වගේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය අඩුයි. ඒ වගේම කැලෑත් විනාශ වෙන යන තියෙන කැලෑත් ශින්ක් වෙනවා. ඒ නිසා අපිට අනිවාර්යෙන් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී අපිට සිදු වෙන මුහුද ගැන හිතන්නේ මුහුදේ වගා කිරීම කටයුතු කරන්න මුහුද මත්ස්‍යයන් වගා කිරීම මුහුද ඇල්ගී වගා කිරීම වගේ වගා කිරීම වලට යන්නේ හැකියාව එන අනාගතයේ අපිට අනාගතේ රැඳී බලන අන්නේ වගේ අලුත් ව්‍යාපෘති මත ඒ අනුව අපිට මුහුදෙන් ආහාර මුහුදෙන් ශක්තිය ලබා ගන්න මුහුද වැඩිපුර ප්‍රවාහයෙන් තව භාවිත කිරීම ඒ වගේ මුහුදෙන් කලින් සම්පත් ලබා ගැනීම මුහුදෙන් ෆ්‍රෙෂ් වෝටර් නිසාරණය කර ගැනීම කියන්නේ පිරිසිදු වතුර මුහුදෙන් වතුරෙන් ලබා ගැනීම මේ වගේ මුහුද ලේෂර් විනෝදාස්වාද සඳහා භාවිත කිරීම සහ මුහුද අපේ සෞඛ්‍යයට අවශ්‍ය දේවල් ලබා ගැනීමට භාවිත කිරීම ගැන මේ වෙද්දී ගොඩක් කතා වෙනවා. ඒකට මේ සම්පූර්ණ සංකල්පය තමයි නිල් ආර්ථිකයක් මත රඳා පවතින. ඒකට අපි මෙච්චර කල අපි කතා කරේ ග්‍රීන් ඉකොනොමි කියන්නේ ගොඩවීමට බේස් වෙලා කරන ආර්ථිකය. ගොඩවීම මත කරන මත යැපෙන ආර්ථිකයක්. නිල් ආර්ථිකය කියන්නේ මුහුද මත යැපෙන ආර්ථිකය. නිසා ලංකාව විශේෂයෙන්ම මේ නිල් ආර්ථිකයක් මත යැපීම සඳහා තියෙන සම්පූර්ණ සුදුසුකම් තියෙනවා. ඒ වගේම යන්න සඳහා ලංකාවේ දැන් තියෙන දේශගුණික කාර්යගුණික සහ සම්පත් ප්‍රමාණය තියෙන වෙනස්කම් නිසා අපි පොළඹවන නිසා අනිවාර්යයෙන් ලංකාව මේ තෙන්ට අනාගතයේ ආයුක්තිය කියලා අපි විශ්වාස කරනවා. මේ නිසාම අපි වැඩිපුර ආහාර ලා ගන්න ආහාර වැඩිපුර මත්ස්‍යයන් ගන්න වැඩිපුර ආදායම් ලබා ගන්න මුහුදේ වැඩි වශයෙන් භාවිත කිරීම හරහා මුහුද විනාශ කරන ඒ කියන්නේ මුහුදේ තියෙන සම්පත් අපි ඉතමත් අනවශ්‍ය විදිහට විනාශ කිරීමක් මේ විදිහ බලා ගන්න පුළුවන්. ඒක වැළැක්වීම සඳහා අපි ගොඩක් අර අපි දන්නවා දීවර පනත 2096 දීවර පනත අනුව ගොඩක් දේවල් තහනම් කර තියෙන ප්‍රධාන වශයෙන් අපි දන්නවා අපි මොකද මේ ඉලීගල් ෆිෂින් එක නවත්ත ගන්න ගොඩක් අපි ක්‍රියාමාර්ග කරන් තියෙනවා. මුල් එක තමයි අපි කරකට මුහුදේ තියෙන ප්‍රශ්න තමයි ඩයිනමයිට් උපකරණ භාවිත කරලා මත්ස්‍ය නාලය අල්ලන එක. මේක තහනම් කරන්න දීවර පනතේ අංක 27 එක ඒ වලදී ඩයිනමයිට් කියන තහනම් කරලා තියෙනවා. ඒත් මේ තියෙන්නේ බ්‍රිටිෂ් සර්ජන් කියන නැව කායංකරණි වල ඇත තියෙන ගිරිච්චලවක්. මේ තියෙන එතනම ඩයිනමයිට් ගහලා තියෙන තත්ත්වය. මේ තත්ත්වය ගොඩක් ලංකාවේ ඉතාමත් බහුලයි. ඉතාමත් ඩයිනමයිට් තහනම් කරත් ලංකාවේ ගොඩක් තැන්වල මේ වගේ උපකරණ ද්‍රව්‍ය යොදලා මත්ස්‍යයන් නෙලා ගැනීම නෙමෙයි සම්පත් විනාශ කිරීමක් තමයි මේ ගොඩක් තැන්වල සිදු වෙන්නේ. මේ තියෙන එකේ ලාංඡන. ඉතින් ඒ වගේම තැන් සමහර තැන්වල ඩයිනමයිට් ගහලා මාළු මරලා කිමිතීම් කටයුතු කරලා මාළු ඉවත් කිරීමක් නිස්සාර කර ගැනීමක් කරනවා. ඒක ගොඩක් කරලා කරනවා. ඒ වගේම ගොඩක් දීවර පළාත අනුව සමහරක් දීවර අම්පනකම තහනම් කළ තියෙන මේ විදිහ අපේ විශේෂම පුෂ්ණ කික තල්ලු දැල ඒ වගේම අපි කියන හෙල්ලෙන් ඇනීම වගේ ක්‍රම වලින් මාළු මැරීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම මොක්සි දැල භාවිත කරගෙන තහනම් කරලා තියෙනවා. ඒ වගේම කරමල් දැල හෝ ට්‍රැමල් නෙට් කියන එක කොරල් පරාශිතව භාවිත කරගෙන තහනම් කරලා තියෙනවා. මේ තියෙන පුෂ්ණ නෙට් එක මේකෙන්දී මුළු අපේම පතුල සම්පූර්ණ විනාශ වෙන නිසා මේක තහනම්. මේ දින හාපෝනි කියන එක මේක ලංකාවේ තහනම්. ඒකම ෆිෂ් කලෙක්ෂන් බයි මොක්සිනෙට් කියන මොක්සි දැලක් තහනම්. මේක නිසා මේ කියන මොක්සි දැල භාවිත කරලා මාළු වලන ක්‍රමය නැහැටි. මේ නිසා වෙන හානි වැඩි නිසා මොක්සි දැල තහනම් කරලා තියෙන ලංකාවේ. ඒ වගේම කොරල් පරාශිතව පතුල එළන දැල් භාවිතයක් මේ විදිහට ලංකාවේ තහනම් කරලා තියෙනවා. ඒ වගේම තංගුස් දැල් නැත්නම් මොනොෆිලමන්ටස් නෙට් කියන එක තහනම් කරලා විශේෂයෙන් මේ නිසා මේකේ වෙලා තියෙන්නේ වැඩිපුර මත්ස්‍ය නල්ලා ගැනීම සඳහා මේ දැල් භාවිත කිරීම හරහා වෙන හානිය වැඩි නිසා මේ දැල් තහනම් කිරීමට ලක් කරලා තියෙනවා. මේ තියෙන්නේ මොනොෆිලමන්ටස් නෙට් එක. ඊට අමතරව ස්පියර් ෆිෂින් කියන එක අපි මේ ඊපෙල්ට ගොඩක් කතා කරන එක ස්පියර් ෆිෂින් ස්පියර් ගන් කියලා මේ තියෙන ඒ වෙනම යාන්ත්‍රීකරණය කරන ලද තුවක්කුවක් වගේ එකක් ඊතලයක් තියෙනවා දුන්නා වගේ නෙමෙයි නමුත් දිග සැකස්මක් මත තමයි මේ විදිහට සම්බන්ධ කරගෙන මේක හරහා මේ විදිහට ගිහිල්ලා
භෝජන සතුන් අපි දැන් මම මේ දක්වලා තියෙන මේ හම්පෙට් රස් මෙයා ඇත්තටම හරි හීල සතෙක් ලොකු අපේ ප්‍රමාණයට විදිහට විශාල වෙනවා. ඒ වගේම ළඟට ගියත් ළඟට යන්න පුළුවන්. අපිට ඇටැක් කරන්න මේ සතා. ඒ වගේම අල්ල ගන්න පුළුවන්. ඒ අයි කොන්ටැක්ට්ස් තියාගන්න පුළුවන් සතෙක්. ළඟට ගියට පස්සේ අපිට හැඩ බලා ගන්න පුළුවන් මේ සතා. ඒ වගේ ඒ නිසා මේ සතා ගොඩක් ඉන්න තැන්වලදී අපිට අනිවාර්යෙන් මේ සතා භාවිතා කරලා සජ්ජන කර්මාන්තීතා වැඩිපුර ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ සතා ආරක්ෂා කරගෙන ඉන්නවා. නමුත් අවස්ථාවට ලංකාව වෙන්නේ මේ සතත් සාහනිකුත් විශාල මාළු මේ ස්පියර් ෆිෂින් කියන ක්‍රමවේදය හරහා මාළු විදලා අල්ලලා ඉවත් කරන මේ නිසා හිතාත් වැඩි වශයෙන් අර ටැරිස්පැටික් ස්පීක ලස්සන සතුන් සහ ඒ වගේම ටොප් ප්‍රෙඩේටර්ස්ලා වගේ සත්තු ඒ වගේම තිබී ඉන්න ඕන සත්තු ටික ආහාර දාම සහ ජාලවල ඉහළින්ම ඉන්න සත්තු ටික මුලින්ම මේ ස්පියර් ෆිෂින් වලදී මේ වගේ ඇනලා ඉවත් කරනවා. මේ තින ඔයගොල්ලෝ දැන් ළඟදී වුණ සිද්ධිය ගිය අවුරුදු දෙකකට විතර කලින් රෙඩ් ඔක්ටෝපස් කියන කිමුදුම ආයතනය ඒගොල්ලෝ ඇත්තටම කිමුදුම වලදී විදේශිකයන් අරන් යන තැනක්. නමුත් ඒ කට්ටිය එතෙන්දී සංරක්ෂණය වෙනකොට ඒ ආයතනෙම අය මේ විදිහට මේ සත්තු ස්පියර් කළා. ඒ වගේ ඡායාරූප දාලා ලොකු ප්‍රශ්නයක් වුණා. දැනුත් මේ වෙදිත් මේ ස්පියර් ෆිෂින් එක ගැන වර්තමානයේ ඊයේ අදත් ලොකු සාකච්ඡා කරනවා. මේ ස්පියර් ෆිෂින් බෑන් කරපු එක ලිෆ්ට් කරගෙන බෑන් කරපු නවත්තලා ඒත් මේක ලීගලයිස් කරන්න කියලා කතාවක් කරනවා. ඒකත් අපි තමත් වාකීමෙන් කියන මේකත් ඒක සම්පූර්ණ රටට සහ පරිසරයට හිතකර තීරණයක් විදිහට තමයි මේක දකින්නේ. ඒ තමයි ලංකාවේ ඉන්න කොම ගොඩක් සතු වර්ග තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන තහනම් කරපු සතු ටික section 29 වලින් තමයි තහනම් කිරීම කරලා තියෙන්නේ. ඔක්කොම ඉන්න චන්ද්‍රශීලපයින්, ඩොල්ෆින්, ඒ වගේම ඩූගොන්ස්ලා, ටර්ටල්ස්ලා වර්ග ටික, ඒ වගේම ෂාක්ස්ලා විශේෂ තුනක්, ඒ වගේම ගෲපර් කියන මාළු වර්ග අල්ලා ගැනීම, මැරීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහණය, විකිණීම වගේම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. මේ තියෙන වේල්ස් ලිස්ට් එක ලංකාවේ මේ වේල්ස් ඔක්කොම මැරීම ලංකාවේ තහනම් ඉන්ක්ලූඩින් ඔර්කලා මේ වේල් කෙනෙක් ටූත් වේල් කෙනෙක් ඔක්කොම ඩොල්ෆින්ස්ලා තහනම් ලංකාවේ තහනම් මරන්න. නමුත් කලින් ඔක මැරුවා. නමුත් දැන් මේක මේ තහනම් වෙලා තියෙනවා කරන්න. මේ ඩොල්ෆින්ස් මිරිස්සේ ඉතාමත් දන්න සමාජශීලී ඒ වගේම ඉතාමත් ෆ්‍රෙන්ඩ්ලි සතු ටිකක්. ඒ වගේම මේ තියෙන්නේ තවත් වේල් කෙනෙක්ගේ ඇඟුලින් ගිහපු බෝට්ටුවක ලැබිච්ච මාක් එකක් තියෙනවා. මේ ඔක්කොම කරන්නේ මේ සත්තු විනාශයෙන් වළක්වා ගන්න. ඒ වගේම ටර්ටල්ස් සම්බන්ධ කරලා ලංකාවේ අපි දැන් ලෝකේ ටර්ටල්ස් වර්ග 7න් ලංකාවේ 5ක් ඉන්නවා. ලංකාවේ නැති කේම් ප්‍රිට්ලි කියන එක ලංකාවේ නෑ. ඒ වගේම ෆ්ලැට් බැක් එක ලංකාවේ නෑ. අනිත් ස්පීෂිස් බාම ලංකාවේ නෑ. කිසිම මේ ටර්ටල්ස්ලත් මැරීම, හානි කිරීම, මස් ළඟ තබා ගැනීම, විකිණීම, ප්‍රවාහණය හැමදේම බිත්තර කර ගැනීම සියලු දෙම ඔක්කොම කරලා තියෙන මේ සතුන් විශේෂයෙන්ම ආරක්ෂා කරගන්න මේ තියෙන ලෝකෙ ටර්ටල්ස්ලා මරණ තැනක තියෙන දර්ශනයක්. ඒ වගේම මෝරු විශේෂ තුනක් තහනම් කරලා තියෙනවා ලංකාවේ. ඒක තමයි ගසමෝරු විශේෂ තුනක්. ඒ වගේම වයිට් ටිප් ෂාක් කෙනෙක් කෙනා. ඒ වගේම මිනිමුතු මෝර එහෙම නැත්නම් වීල් ෂාක් කෙනෙක් කෙනා තහනම් කරලා මේ තියෙන්නේ ෆිෂ් ෂාක් කියන්නේ ගසමෝර. මේ තියෙන්නේ වේල් ෂාක් අපිට මිනිමුතු මෝර කියලා. මේ තියෙන්නේ ඕෂනික් වයිට් ටිප් කියන මෝරා. ඒ වගේම තඹුව කියන මාළුව තහනම් කරලා තියෙනවා. නමුත් අවස්ථාවට මේ මාළුව ගොඩක් ඔක්කොම දැක නැති ගොඩක් මාළු මාකට්ස් වල ඉතින් වැඩි වශයෙන් තාමත් ලබා ගන්න පුළුවන් මාත්‍රයක් මේ මත්ස්‍ය අල්ලා ගැනීම සහ විකිණීම ළඟ තබා ගැනීම සියලු දේම තහනම්. ඒත් අරිපුර වශයෙන් මේ කටිය බලා ගන්න පුළුවන්. ඒකම තවත් දීවර ආම්පන්න වර්ග 17ක් තියෙනවා. ඒවා භාවිත කරන අනිවාර්ය ලයිසන් එක කරගෙන ඒක පොඩි පාලනයක් කරලා තිනවා. ඒ ලයිසන් එක හරහා තමයි ඒ ලයිසන් ලබා ගැනීම හරහා තමයි මේ දීවර ආම්පන්න 17 භාවිත කරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ. ඒ අතරම FFP එක foreign protection ordinance එකේ යටතේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. එතෙන්දි කරන්නේ reserves declare කරන sanctuaries and national reserve කියලා වර්ග දෙකකට. ඒ අනුව sanctuary කියලා කියන්නේ ඒකේ sanctuary ඇතුළතදී private land සහ රජීය ඉඩම් තියෙන පුළුවන්, පුද්ගලික ඉඩම් සහ රජීය ඉඩම් තියෙන පුළුවන්. ඒ වගේම ඒකට යෑමෙන් සීමා කරලා නැහැ. නමුත් national reserves වල වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම තියෙන ඒ reserve එක ඇතුළේ තියෙන ඉඩම්, රජීය ඉඩම්, ඒ වගේම ඇතුළේ වෙන නම් අනිවාර්යෙන් ටිකට් ලබා ගැනීම හෝ අනිවාර්යෙන් පර්මිට් සිස්ටම් එකක් උඩ තමයි මේ තැන් වලට යන්නේ වෙන්නේ. ඒක තමයි ප්‍රධාන දෙක. මේ තියෙන reserves වර්ග ටික strict reserves, nature reserves, national parks, jungle corridors and අන්තිමට එනවා
මැරයින් නැෂනල් පාක්ස් ටික. එතකොට මේ තියෙන ලංකාවේ තියෙන මැරයින් නැෂනල් පාක්ස් මේ විදිහ 6ක් තියෙනවා. ඇඩම්ස් බීච්, ඩෙල්ෆා නැෂනල් පාක් එක, හික්කඩුව, උස්සන්ගොඩ, චුන්ඩිකොලම් and පිජන් අයිලන්ඩ්ස්. මේ තියෙන මැරයින් සැන්චුරිස් පරේතිව්, ග්‍රේට් සෝබර්, ලිටල් සෝබර්, ගොඩවාය, රැකව, රුමස්සල, රොකි අයිලන්ඩ් එක, බාරීෆ්, වංකාලේ and we have another nature reserve, වෙඩිතලතු nature reserve එක මේකත් ඔක්කොල දාන මේ වෙද්දී ඒක අවදාන ලක් වෙච්ච තමයි වෙඩිතලතු nature reserve එක. මේ තියෙන marine associated protected areas ඒ කියන්නේ විල්පත්තු, බුන්දල, කුමන, යාල, කෝකිලයි, සිරුවවිල, කුඩුම්බිකල, නිමලව, කැලමැටිය, මාදම්බාවිල සහ මුතුරාජල. මේකේ මේවයි සීමා ගොඩක්ලාට මුහුදට සම්බන්ධලා තියෙනවා. මේ MPS වලින් කරන්නේ ගොඩක්ලාට ඒ සතුන් ආරක්ෂා කිරීම, ඒ පරිසර ආරක්ෂා කිරීම සහ ඒ වගේ මේ ප්‍රදේශයේ තියෙන ජීව විවිධත්වය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ තියෙන ලංකාවේ තියෙන ප්‍රධාන MPS 4ක් දක්වලා තියෙනවා. ඒ වගේම සතුන් ආරක්ෂා කිරීම සඳහා සීකුකම්බස්ලා හෝ ෂෑන්ක් වෙන පුළුවන් කියන බිල්ලන් වර්ග වෙන පුළුවන්. එහෙම නැත්නම් ලොබ්ස්ටර් කියන පොග්‍රෙෂන් ආරක්ෂා කිරීම සඳහා කළමනාකරණය කරපු දැන් 4ක් තමයි මෙතන මම දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේ විද්‍යා ප්‍රතිදින තව ප්‍රශ්න තමයි දූෂණය. මොහොතේ තියෙන දූෂණය. මේ තියෙන ටෙලිවිසිටි මුතුරාජල ගොඩක් තැන්වල වුණා. ඒ වගේම ඔෆ්ෂෝර් වුණා ළඟදී මම පස්සේ කියන්නම්. ඔය නිව් ඩෑම් ප්‍රශ්නෙත් ඒ උනේ ටෙලිවිසිටි නිසා පරිසර දූෂණයක් වුණා. මේ තියෙන වෙරළ කලාපය දූෂණය වීම ප්ලාස්ටික් පොලිතින් වලින් අපි දන්නවා මේ එන වෙරළ කලාපයේ තියෙන ප්ලාස්ටික් පොලිතින් වලින් 10% තමයි අතර මුහුදේ කරා එන්නේ. නැත්නම් දීර්ඝ කර්මාන්තය හා සංචාර කර්මාන්තය පැත්තේ ජනනය වෙන්නේ 10%ක්. අනිත් 90ක් විතර මෙන්නේ ගොඩබිම් පැත්තෙන්. ඒක තමයි අපිට ප්‍රශ්නේ. මොකද ගොඩබිම හරහා වෙන දූෂණය හරහා අවසානයේ දූෂණය වෙන්නේ මුහුද. මේ අනුව ලෝකයේ මේ විද්‍යාව අපි හොයාගෙන තියෙනවා මිලියන 8ක් විතර මෙට්‍රික් ටන් මිලියන 8ක් per year මුහුදට එකතු වෙනවා. මේක සමස්තයක් වශයෙන් හැම විනාඩි 5කටම එක කුණු ට්‍රැක්ටරයක් ගන්න මුහුදට ට්‍රැක්ටරයක් හෝ බහුසර ලොකු ට්‍රක් එකක් මුහුදට හලනවා වගේ තමයි මේකේ සාමාන්‍යයෙන් අපිට දැන් තීරණ භාෂාවෙන් කිව්වොත් වෙන්නේ. ඒතර වේගයෙන් අපි මුහුදට කුණු එකතු කිරීම කරනවා. මේ උදාහරණයක් ලංකාවේ මේ තියෙන්නේ මේ ගමුව මේ වෙල්ලවත්ත. ඒතර වෙල්ලවත්ත උගල ඔයාලා දකින්න හරි පිරිසිදු වෙරළක් තියෙන්නේ. නමුත් ඒ පිරිසිදු වෙරළ විතර දකින්නේ කුණු වෙන්නේ නැති නිසා නෙමෙයි කවුරු හරි උතර පිරිසිදු කරන නිසා. මේ තියෙන පිරිසිදු කරන එක දවස් 4ක් 5කට නැතුව පස්සේ මේ පේන හැටි කොහොම කොච්චර කුණු ප්‍රමාණයක් ඒ වෙරළට එනවද කියලා. මේ කාකදූපත වෙරළ ඉතාලි සම්පූර්ණ කුණු වලින් වෙහිලා ඒ කුණු තට්ටුවේ ඝනකම සාමාන්‍යයෙන් අඩියක් දෙකක් විතර කුණු කුණු තට්ටුවක් මෙතන බලා ගන්න පුළුවන්. ඒත් අපි 2017 කට සමීක්ෂණයකදී හොයාගත්තා අපි වසරකට කුණු ඒ කියන්නේ ප්ලාස්ටික් පොලිතින් සහ වෙරළ කලාපයට එන කුණු මිලියන 33ක් විතර කිලෝග්‍රෑම් වසරකට අපි වෙරළ කලාපයට එකතු කරනවා. මේ ගංගා වලින් එන කුණු ගත්තොත් ඒ ගංගා වලින් එන කුණු මුහුදට ආව ගමන් මගේ ගණාපදාය වලින් 30ක් විතර උඩපා වෙනවා 70ක් යටපා. අර 30ක් විතර ප්‍රමාණයක් උඩපා වෙන ටික තමයි අතන ගොඩට එන්නේ. ඉතින් මේ පෙන්නන්නේ ගොඩට ආව ටික 70ක් වෙන ටික මුහුදු පතුලට කිරලා ඈත මුහුදට ගමන් කරන මුහුදු පතුලේ දින තරංග හරහා. ඒ ගැන මෙතනදී අපි කවුන්ට් එකක් කරලා අනිවාර්යයෙන්. නමුත් මේ අනුව අපිට මේකෙන් මේ වගේ තව 3.5 විතර ගුණයක් තමයි අපි ලංකාවෙන් ඇත්තටම නිකුත් කරන ප්ලාස්ටික් සහ ඝනපදාර්ථ ප්‍රමාණය වෙරළ කලාපයට සහ මුහුදට. මේ දූෂණය නිසා ගොඩක් කර ලෝකෙ ගොඩක් තැන්වල දැන් ඩෙඩ් සෝන් නැති වෙනවා. මල කලාප ඇති වෙනවා. මේ තියෙන ලංකාව වටක් තියෙන ඩෙඩ් සෝන් එක ඇතිවීම. ඒ කියන්නේ මේ නිල් පාට පෙන්නේ ඩෙඩ් සෝන් ඇති වෙච්ච. ඒ කියන්නේ මුහුද කැපෙමින් මැරෙමින් පවතිනවා. ඉතින් මේක 2050 විතර මුලින්ම ඩෙඩ් සෝන් හොයාගත්තට පස්සේ මේ ඉදා ඉඳලා මේ දක්වා 400ක් විතර ප්‍රමාණයකින් මේ ඩෙඩ් සෝන් ප්‍රමාණය වැඩි වෙලා කියලා තමයි විද්‍යාඥයන් මේ වෙදි අනුමාන කරන්නේ. ඊට පස්සේ මම 10ක් විතර කිව්ව 10ක් විතර කුණු වෙන්නේ නැව් සහ ඒ වගේම මුහුදේ තියෙන දීවර යාත්‍රා සහ සංචාරක යාත්‍රා වලින් එන හානි නිසා දාර කුරු නිසා. ඒ වගේම අනිකුත් මුහුදේ දූෂණ තමයි මේ වගේම මේ එක ගිනිගත් එකක් MT ඩානියලා කියලා මේකත් ලංකාවට ඈත මුහුද ගිනිගත්. ඒතර එතනින් වෙන දූෂණය වායු දූෂණය ජල දූෂණය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ මේ නිව් ඩයමන්ඩ් කේස් එක අපි දන්නවා කවුරුත් දන්න එක. මේකෙත් වායු දූෂණය ජල දූෂණය වගේ ටෙලිවිෂන් වගේ දේවල් වුණා. මේ වෙච්ච වායු දූෂණය මේවා බලවුණා අපි මේ වායු දූෂණය හරහා යද්දී හරි ඝන
දුම්මලාවක් අපිට නිරීක්ෂණය කරා. මෙතනින් එහා පැත්තේ පේන්නේ නැති කාටම වායු දූෂණය වෙලා තියෙන බලා ගන්න පුළුවන්. ඒ දුම්මලාව හරහා මෙතන ඒ නිසා වන්න ඒ නැවසිදියේ මොන තෙල් දූෂණය මේ තියෙන පෙනෙන මේ තෙල් තට්ටුව මේ තියෙන ඈත පේන තෙල් නැති තැන් මේ තියෙන තෙල් දූෂණය වෙච්ච. ඒක මේ පලාතම තෙල් වලින් සම්පූර්ණ ඇහිලා තියෙන්නේ. එතකොට අපි ගොඩක් කතා කරන්නේ ශබ්ද දූෂණය ගැන මොකද වෙන. මෙතෙන්දී සෝනාර් වර්ග ඒ වගේම රේඩාර් පද්ධතිය ඒ වගේම අපි කියන acoustic sounds අපි use කරනවා අන්න මොහොතයට මේ තෙල් ගවේෂණය කරද්දී ඒ ඉතාමත් විශේෂ ඉතාමත් හානිකර මොහොත සතුන්ට ඒ වගේම ගමන් කරන බෝට් වලින් දවසට කොච්චර බෝට් ප්‍රමාණයක් ගමන් කරන නිසා විශාල ප්‍රමාණයක් සතුන්ට හානි වෙනවා. ඒ ශබ්ද දූෂණය නිසා කරනවා මෙතෙන්දී මේ මොහොතේ ජල තරංගය හරහා ඉතාමත් ආරක්ෂම මේ ශබ්දයේ ගමන් කරන නිසා ඉතා වැඩි හානියක් මේ සතුන්ට වෙනවා. එතකොට මේ තොර අපි විශේෂයෙන් අපි දන්නවා අර අපි තෙල් නිදි හොයන්න භාවිත කරන ශබ්දය මොහොතේදී අර කියන සාමාන්‍යයෙන් මගේ ගුවන් යානයක් නිකුත් කර ශබ්දය වගේ ලක්ෂ වාරයක් වැඩි කියලා. එතකොට ඒකේ වෙන හානිය හිතා ගන්න පුළුවන්. අපි දන්නවා ළඟදී අර මෙන්න මේ සිද්ධිය ඔයගොල්ලෝ දන්නවා මේ ෂෝට් ෆින්ඩ් පයිලට් වෙල්ස් ටිකක් මැරුණා 18 දෙනෙක් විතර වෙරළට ආවා. එයින් ටික දෙනෙක් මැරුණා. ඒ කට්ටියෙන් ඊට මේ කට්ටිය මැරෙන්න ගොඩක් හේතු වුණේ මේ ශබ්දය කියලා දැන් අපි හොයාගෙන තියෙනවා. මම විනාඩියක් දෙන්න චුට්ටක් කියන right කියලා හොයාගෙන තියෙනවා. කෙසේ හෝ ඊට පස්සේ මොහොතේ වෙන ලයිට් පොලුෂන් කියන්නේ ආලෝක නිසා මොහොතේ දූෂණය. ඒ වගේම දේශපාලන විපර්යාස නිසා මොහොතේ ගොඩක් වෙනවා. ඒ කියන්නේ කොරල් විනාශ වීම, අපි ocean acidification, ඒ වගේම ocean swelling, ඒ වගේම sea level rise වගේ දේවල් ගොඩක් දේශපාලන විපර්යාස නිසා වෙන්න පුළුවන්. මේ කොරල් පරිවිනාශ වීම මේ හරහා වෙන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍යයෙන් අලුත් තැන්වල ඒ වගේම ඉරෝෂන් ඒ කියන්නේ මුහුදු කාදනය ගොඩක් තැන්වල වෙන්න පුළුවන්. මේ නිසා මේ විද්‍ය අපේ ලෝකේ තියෙන සම්පත් විශාල වශයෙන් මුහුදේ තියෙන සම්පත් අඩුලා කියන මේ චාරිත්‍රයෙන් පිළිගන්නේ හොඳ කොරල් පාර අවසාන වශයෙන් කොරල් ස්ට්‍රාන්ඩ් බවට පත් වෙද්දී මේ තැන්වල මේ මැරිච්ච කොරල් පාර තියෙද්දී මේ තැන්වල මේ ඒ වගේ මත්ස්‍ය සම්පත වේගින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අල්ලන මාළු ගොඩක් පුංචි. දැන් ඔයගොල්ලෝ අපි ගියොත් මත්ස්‍ය ලබා ගන්න මත්ස්‍ය බෙන්ද පළකට ගොඩකට බලා ගන්න පුළුවන් ඉන්නේ කුඩා මාළු ගොඩක් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ලොකු මාළු අඩුයි. ඒ කියන්නේ කුඩා මාළු ගොඩක් ප්‍රමාණයක් දකින්නකින් තේරුම් වෙන්නේ රිසෝස් ඩිප්ලීෂන් එක ඒක අපි ඉතින්දී ඒ පෙන්නන්නේ. ඒ නිසා අපි මේ වෙද්දී ඩෙවලොප්මන්ට් ඇන්ඩ් කන්සර්වේෂන් කියන තැන අපි හිරලා ඉන්නේ. මොකද ඩෙවලොප්මන්ට් අවශ්‍ය කන්සර්වේෂන් දෙක අතර අපිට පොඩි ප්‍රශ්නයක්. මේ නිසා තමයි මේ සමුද්‍ර පරිසර අධිකාරිය විදිහට මේකට අපි පදිහත් වෙන්නේ කොහොමද කියලා මේ තී කියන බැලන්ස් එක හදාගන්න. අපි වපසරේ වෙන්නේ අපි සම්පූර්ණ මුහුදු සීමාව ආරක්ෂා කිරීම තමයි අපි සම්පූර්ණ අපේ අධිකාරිය වපසරේ වෙන්නේ. මේක අනාගතයේ තව වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මොකද අපි මේ වෙද්දී UN එකෙන් තව මුහුදු සීමාව ඉල්ලපු නිසා ගොඩක් ඒකට මේ අපේ වපසරේ අනාගතයේ වැඩි වෙන්න පුළුවන්. මේ අපිට මෙතෙන්දී අපි මේ සඳහා අපි කලාපීය වැඩ කරනවා, ගෝලීය වැඩ කරනවා, ඒ වගේම ලංකාව රට තුල අපි වැඩ කරනවා. අන්තර්ජාතික මට්ටමේ UN එකත් එක්ක අපි ගොඩක් වැඩ කරනවා මේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය. ඒ වගේම ලංකාවට ක්ලීන් සීස් වගේ වැඩ කරන්න, බ්ලූ ෆ්ලැග් බීචස් ඇති කරන්න පිටරට ආයතනත් එක්ක අපි වැඩ කරනවා. ඒ වගේම අන්තර්ජාතික වැඩ කලාප දිනේ අපි සතියක් බවට පත් කළ ඒ සතිය පුරාම අපි ලංකාවට ගොඩක් බීච් ක්ලීනප්ස් වගේ කරා. ඒ කියන්නේ ඒ හැම බීච් ක්ලීනප් එකකදීම අපේ පාර්ටිසිපේෂන් එකේ හිටි ප්‍රමාණය 10,000යි 15,000 වගේ ලොකු පවණයක් අපිට ලංකාවේදී පාර්ටිසිපේට් කරා මේකට. ඒ අනුව ලෝකේ බීච් ක්ලීනප් එක කරන ඒ සතිය ප්‍රෝග්‍රෑම් එකේදී ලංකාව ගොඩක් කරාට from the participation අපි රෑන්ක් වුණා 12 13 වගේ. ඉහළ රෑන්ක් වල මේ 16 වුණා. මේ 2018 10 වෙනුණා. 2016 9 වුණා. 2005 වගේ ඉහළ රෑන්ක් වලට ආවා. ඒ කියන්නේ මේ ICC එකේදී අපේ පාර්ටිසිපේෂන් එක කරා. එතකොට මේ තියෙන එක සම්චාරූප ටිකක් මේ ස්ලයිකන් ට්‍රස්ට් එකත් අපි කට ක්ලීන් අප් එකක් බල්කිස් ඉවරලදී මේක ගොඩක් අපි කරා. ඒ වගේම ඩිප්ලොමැට්ස්ලා ගොඩකට භාවිත කරා මේ තැන්වලදී විවිධ එම්බසිස් වලින් කටිය ඇවිල්ලා ඒ අනුව අපි ගොඩක්
ඒ හරහත් ගොඩක් මේවට සම්බන්ධ වෙයි. මේ කියන්නේ මේකෙන් පස්සේ වුණත් අපිට ගොඩක් සහයෝගය ලැබුණා මේ ඩිප්ලොමැට්ස්ලාගෙන් අපි මේ අපි කරන රාජකාරී සඳහා. ඒ වගේම අපි World Ocean Day එක ජුලියාට අපි එදාට මේක සමරන ගොඩක් වැඩසටහන් කරනවා. ඒ වගේම අපි දැන් ලංකාවේ ප්ලාස්ටික් වර්ග තහනම් කරා. ඒ කියන්නේ shopping bags, carry bags, lunch sheets, polystyrene boxes ඒ වගේම ප්ලාස්ටික් ඕපන් ඒයා බර්න් කරන එක තහනම් කරනවා. ඒ වගේම ප්ලාස්ටික් භාවිතා කරලා ප්ලාස්ටික් පොලිතින් භාවිතා කරලා ඩෙකොරේට් කරන එක තහනම් කරලා අපි මෙතන මීපෙක් ගොඩක් සහයෝගය ලබා දුන්නේ මේ සම්පූර්ණ ක්‍රියාදාමයන් සඳහා. අපි බීච් පාක් කියලා කන්සෙප්ට් එක කරගෙන යනවා. ඒතකොට බීච් පාක් කියන්නේ වෙරළ කලාපයන් පොඩි වෙරළ කලාපයන් තොරගෙන මේවා පිරිසිදු තියාගන්න අපි පොඩි ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යනවා. මේ තියෙන මේ වගේ අපි ක්ලීන් කරලා තියාගන්න බීච් පාක්ස් ලංකාවේ මේ නිකම්බු මේ තියෙන්නේ ගාල්ලේ ජංගල් බීච් එක, මේ තියෙන කීරි බීච් එක, මේ තියෙන පේසාලේ. ඒතර මෙතන පොඩි ඒ ගමේ මිනිස්සුන්ට පොඩි පේමන්ට් ගේමක් කරලා තමයි අපි මේ දේවල් කරන්නේ. මේ ඒ වගේ වැඩ කරන කට්ටිය දවසට පැයක් හෝ දෙකක් තමයි වැඩ කරන්න වෙන්නේ. කිසිම අපේ මෙතනදී අපේ බලාපොරොත්තු තමයි මේ යාල හරහා හරි කමන්නේ මේ වෙරළ කලාපයේ පිරිසිදුව තබා ගැනීම. ඒක වෙරළ කලාපයේ ගස් හිටීම සහ වෙරළ කලාපයේ පොඩි උද්‍යාන ඇති කිරීම, ඒ වගේම පොඩි වෙරළ කලාප ආසන තියෙන තැන්වල රිවර් පාක්ස් හදන ඒවා. ඒ වගේම මෙතන කළුතර ඒ වගේ වෙරළ උද්‍යානයක් අපි හදන එකේ දර්ශන ටික. ඒ වගේ මේ මෙතන පිටරටවල කරන දෙයක් තමයි මේ ගංගා හරහා එන ප්ලාස්ටික් මේ වගේ ගංගාව හරහා භූමියක් කියලා අපි කියනවා. මේ භූමියක් දාලා මේ වගේ නවත්තලා එතනින් අයින් කරන එක මේ ඕස්ට්‍රේලියාව කරපු දෙයක්. නමුත් මේ තියෙන්නේ අපි ලංකාවේ කරපු මේ ත්‍රිකුණාමලේ අපි සරලව පටන් ගත්ත එක. දැන් මේ විද්දි මේ මිරිස්සේ ඊට පස්සේ මේ දෙහිවල ඇලේ උකුල දකින්න දෙහිවල ඇලේත් ලස්සනට දාලා තියෙනවා. මේ සායතනත් එකතු වෙලා මේ වගේ අපි කියන ස්ට්‍රේන කියන පෙරණයක් දාලා තියෙනවා. ඒ හරහා මේ යන ප්ලාස්ටික් එතනින් අයින් කරන්න. එතනින් කරන්නේ ගොඩක් අය මේ ප්ලාස්ටික් මුහුදට අරගෙන නවත්තන්න මේ විදිහ වැඩ කරනවා. ඔයගම් බීච් machine cleaning machine අපි මේ වෙද්දි introduce කරගෙන යනවා. නමුත් ලංකාවේ දෙකක් බලාපොරොත්තු එකක් නිගම්මුසානික තියෙනවා කළුතර ප්‍රදේශයේ බීච් එකේ. වගේම අපි ජනතාව යොමු කරන ගොඩක් අඩ හැකිතාක් බීච් එකේ තියෙන ලීටර් පික් කරන්න. ඒ වගේම පුළුවන් තරම් less packeted items ගන්න. ඒ කියන්නේ ඒ වගේම reuse කරන්න පුළුවන් bags භාවිත කරන plastic bag වලින් අයින් වෙන්න. ඒ වගේම 6R වලට යන්න recycle, reuse, reduce, refuse, rethink and repair. දැන් අවතාවමනේ මේක 18R දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ දක්වා යන්න. ඒ වගේම අපි මේකේ තියෙන linear economy කියන කලින් තිබ්බේ කියන්නේ බාඩයක් අගෙන අවසානයේ මේක නවතින්නේ waste එකකින්. නමුත් දැන් ඒක circular economy කියන්නේ බාඩයක් ගන්නවා අපි ඒක waste එකක් බාට පත් වුණාට පස්සේ ආයෙත් මේ waste එක තවත් බාඩයකට අවශ්‍ය අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිත කරලා ඒක අයිමයිම සිස්ටම් එකේ තියාගන්න මේ විදිහට අපි ප්‍රොමෝට් කරන තැන්වලදී. වගේම මේ වගේ අපි ප්ලාස්ටික් බෝතල් භාවිත කරන ස්ට්‍රෝ භාවිත කරන ගඩු කරන ගොඩක් මේ විදිහට දරුවත් වීම කරනවා. ඒ වගේම මේ කලින් අපි දන්න මේ තියෙන්නේ අපි ගම්වල තිබුණ පරණ ක්‍රම වේද මල් අරන් යනුනත් මේ වගේ පොඩි පොඩි කුල ගොඩු කියන්නේ මේ පත්‍රිකා වලින් හදපු ගොඩු තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේවා දැන් මේ විදිහ වෙනස් වෙලා ප්ලාස්ටික් ට්‍රේ, ප්ලාස්ටික් පොට්ස් සහ ප්ලාස්ටික් ෆ්ලවර්ස් බවට දැන් මේ වෙනවා. මේවා නවත්තලා ප්ලාස්ටික් ethical use එකක් තමයි මේ විදිහ හදන්න බලාපොරොත්තු වෙන්නේ. ethically කොහොමද ප්ලාස්ටික් මේ භාවිත කරන්නේ? ඒ වගේම ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමට අපි ගොඩක් අර මේ විදිහ වැඩ කරනවා. ඒ වගේම මේ රෝඩ් ස්ට්‍රෙච් ගාවට ඊපස්සේ මේ රෝඩ් ස්ට්‍රෙච් මේ වගේ ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සහ ෂේඩි තියාගන්න අපි මේ විදිහ ස්පෙෂලි වෙරළ කලාපේ අපි ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කරන් යනවා. මේ වියට්නාමයේ කරපු දෙයක්. ඒතර මේක මේ තත්ත්වය අපි ලංකාවේ වෙරළ කලාපේ කරන බලාපොරොත්තු වෙනවා. මේ හැමදේම අපිට කියන්න ඕනකම තියෙන අපි දකින්නේ හැමදේම හරි පොඩ්ඩයි. නොදකින දේවල් ගොඩක් වැඩි නෙමෙයි. දැන් මේ නොදකින ඒක න අවබෝධයක් ලබා ගැනීම තමයි මේ සම්බන්ධයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අප අර මෙතෙන්දී මට කියන්න ඕනකම ටේක් හෝම් මැසේජ් එක කියන ඔයගොල්ලන්ට මේකෙන් අවසරය අපිට කියන්නේ do whatever you can. පුළුවන් පොඩි දේ හරි කරන්න. ඒ පොඩි දේ වුණත් අපිට වැදගත්. මොකද ලොකු දේවල් ගැන හිතන්න කලින් ඒ වගේම ගහක් වගා කරන්න පුළුවන් තරම් 6R වලට යන්න සංවිධානය වෙන ගම් වශයෙන් සංවිධානය වෙලා මේ වැඩට එකතු වෙන්න. මේ අපි දැනගන්නදී spread this word from mouth to mouth කියන කටියට මේක දරුවත් කිරීම කරන ඔයගොල්ලෝ හරහා වුණත් කමන්නේ. ඒ වගේම ඒකදක් තමන්ගේ කාබන් ෆුට්ප්‍රින්ට් එක අඩු කර ගන්න අවසානයේ. මොකද එතනින් අවසාන වශයෙන් අපිට පුළුවන් ඒ හරහා පුද්ගලික වශයෙන් හෝ වෙරළ කලාපයේ සමුදාය ආරක්ෂා කරගන්න දායක වෙන්න පුළුවන්. ඊටමත් වේගෙන් ඊටමත් කෙටි කරේ. බොහොම ස්තුතියි. අපිට ප්‍රශ්න තිබුණා මට අපිට ප්‍රශ්න ඒ වාර්ති කතා කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ආචාර්යටනි ප්‍රදීප් කුමාර මැතිතුමා. කියන්නේ විස්තර ගොඩක් කර ඇත්තටම මම හිතන්නේ මේ පායතනය තියෙනවා කියලා දැනෙන්න ගත්තෙත් ආචාර්යටනි එතෙන්ට ආවට පස්සේ කියලා කියන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රශ්න ගොඩක් ඇති දැන්ටමත් අපේ question and answer කොටසට ලැබිලා තියෙනවා. නමුත් අපේ සීලු ඉදිරිපත් කිරීම අවසන් කරලා ප්‍රශ්න වලට යොමු වෙමු. අපේ මීළඟ ඉදිරිපත් කිරීම තියන්නේ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් තිමාලි ධර්මකීර්ති මහත්මිය තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. ඌව වෙලස්ස විශ්වවිද්‍යාලයේ උපාධිධාරණයක්, ඒ වගේම දැනට සයිකන් ට්‍රස්ට් ආයතනයේ පර්යේෂණ සහකාර ගාවක ලෙස සේවය කරනවා. තිමාලි ඔයාටයි අවස්ථාව. සමුද්‍ර පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම නැත්නම් ආරක්ෂා කිරීමේදී කාර්යනිය වශයෙන් අපිට කොහොමද දායක විය හැකි පිළිබඳව කරුණු කිහිපයක් විස්තර කරන්න. අපි මුලින්ම බලමු. තිමාලි ඔයාගේ සද්ද ටිකක් ඇහෙනවා අඩුයි. හරිද? ඒ ටිකක් ඈතින් වගේ ඇහෙන්නේ. හරිද? අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ හෙඩ්සෙට් එක ගලවලා කතා කරන්න පුළුවන්ද? දැන් එනවද? ඕකේ. අපි මුලින්ම බලමු මේ තාරුණ්‍ය සහභාගීත්වය මෙම පරිසර පද්ධතියන් ආරක්ෂා කර ගැනීමට කොහොමද වැදගත් වෙන්නේ කියලා. මුල්ම කාරණාව තමයි ඔවුන්ට මෙහිදී ක්‍රියාකාරී භූමිකාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තාරුණ්‍යයට මෙහිදී ක්‍රියාකාරී භූමිකාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්ටිව් රෝල් එකක්. මොකක්ද මේ ක්‍රියාකාරී භූමිකාවක් කියලා කියන්නේ? ඇත්තටම තරුණ තරුණියන්ට හැකියාව තිබෙනවා තමන්ගේ පාසලේ ගුරුවරුන් සමග හෝ එහෙමත් නැත්නම් තමන්ගේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සමග හෝ එහෙමත් නැත්නම් තමන් එතන සමාජීය ප්‍රජාවත් සමග මෙම පරිසර පද්ධතින් ආරක්ෂා කර ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම. කෙටියෙන් කියනවා නම් ඇත්තටම මේ තාරුණ්‍යයට හැකියාව තිබෙනවා උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කිරීමට. ඇත්තටම ලෝකයේ ජනගහනයෙන් අඩකට ආසන්නව මේ තාරුණ්‍ය නියෝජනය කරනවා. එතකොට මේ භූමිකාව රඟදක් එහෙම නැත්නම් මේ ක්‍රියාකාරී භූමිකාව කිරීමේදී වැදගත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි තාරුණ්‍ය විදිහට අපිට හැකියාව තිබෙන්න ඕනේ අපගේ අදහස් එළි දැක්වීමට, අපගේ අදහස් ප්‍රකාශ කිරීමට. විශේෂයෙන්ම අපගේ පරිසර පද්ධතියට යම්කිසි හානියක් සිද්ධ වෙනවා නම් අපිට හැකියාව තියෙන්න ඕනේ ඒකට එරෙහිව නැගී සිටින්න. ඒ වගේම අපගේ අදහස් බෙදා හදා ගැනීම හැකියාවත් තාරුණ්‍ය විදිහට අපිට හැකියාව තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මෙම අදහස් නිර්මාණශීලී විදිහට සමාජයට යනවා නම් මම හිතනවා ඒකෙන් ලොකු දෙයක් අපිට සමාජයට දෙන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට අපේ අදහස අපිට ඡායාරූපයක් විදිහට එහෙම නැත්නම් ක්‍රීඩාවක් වශයෙන් එහෙම නැත්නම් නාට්‍යයක් විදිහට එළි දක්වීමට හැකියාවක් තිබෙනවා නම් මම හිතනවා සමාජය මේ ගැන ගොඩක් සමාජයට අපිට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා. ඊළඟ කාරණාව තමයි තාරුණ්‍යයට එහෙම නැත්නම් තරුණ තරුණියන්ට හැකියාව තියෙනවා අන් අයට යම් කිසි දෙයක් කිරීමට පෙළඹවීමට එහෙම නැත්නම් හේතු ගැනීමට හැකියාව තිබෙනවා. ඇත්තටම අපිට තාරුණ්‍ය කියන දේ හඳුන්වන්න පුළුවන් සමාජයක බෑක්බෝන් එක විදිහට. ඒ කියන්නේ මුළු සමාජයම තාරුණ්‍ය මත රැඳිලා තියෙනවා කියලා කිව්වොත් මම හිතන්නේ වැරදි නැහැ. අපගේ අනාගතය වෙනස් කිරීමේ හැකියාව තාරුණ්‍යයට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ පරිසර පද්ධතීන් සමග කටයුතු කිරීමේදී තවත් දෙයක් තමයි අපි ළඟ
හොඳ ඇටිටියුඩ්ස් තියෙන්න ඕනේ. හොඳ ආකල්ප තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපිට තිරසායි පරිසර පද්ධතියක් අවශ්‍ය නම් අපි ඒකත් සමග එහෙම නැත්නම් මෙම පරිසර පද්ධතිය සමග සමබරව කටයුතු කරන්න ඕනේ. මේ කටයුතු මේ සියලු කාරණා අපගේ හිතේ තියෙන කාරණා විදිහට ඊට අමතරව මම මේ ඉදිරිපත් කරපු සියලු කාරණා වලට අමතරව වඩාත්ම වැදගත් වෙන කාරණාව තමයි අපි අද දිනේදී ගන්න පාරිසරික තීරණ වැඩියෙන්ම අනාගතයේදී බලපාන්නේ වැඩිහිටියන්ට වඩා තාරුණ්‍යයට. එම නිසා අපි මේ පිළිබඳව ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඊළඟට මම ඔයගලන්ට ඉදිරිපත් කරන්නම් මෙම පරිසර පද්ධතීන් සංරක්ෂණය එහෙම නැත්නම් ආරක්ෂා කර ගැනීමේදී ලංකාවේ තාරුණ්‍ය සම්බන්ධ වුණු අවස්ථා කිහිපයක්. මම මෙතන සඳහන් කරලා තියෙන්නේ උදාහරණ කිහිපයක් පමණයි. පළවෙනි කාරණාව තමයි කඩලාන ප්‍රතිසංස්කරණය. ඇත්තටම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන බොහෝ ප්‍රමාණයක් මේ කඩලාන ප්‍රතිසංස්කරණය සඳහා දායකත්වය දක්වලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් මම සේවය කරන ස්ලයිකන් ට්‍රස්ට් ආයතනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග අතරම කඩලාන පැල 4000කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කිරීමට දායක වෙලා තිබෙනවා. ඊළඟ උදාහරණය තමයි කොරල් ප්‍රතිස්ථාපනය. අපි දන්නවා මේ දවස්වල මේ කොරල් පරිසර පද්ධතිය දැඩි බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේක අවම කරගන්න ඇත්තටම ලංකාවේ තරුණ තරුණියන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල සිටින සිසුවියන් මේ සඳහා දායක වෙනවා. ඊළඟට බීච් ක්ලීනප්ස් කියන්නේ අපිට වැඩිපුරම ඇහෙන්න දකින්න ලැබෙන දෙයක්. මේ සඳහා ගොඩක්ම දායක වන්නේ තාරුණ්‍ය, විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඒ වගේම ස්වේච්ඡා සමාගම්වල තරුණ තරුණියන් මේ සඳහා දැඩි ලෙස දායකත්වය දක්වනවා. ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අපේ තරුණ තරුණයන් විශේෂයෙන්ම සහභාගී වෙනවා. දැන් අපි බලමු මෙම පද්ධතීන් සංරක්ෂණය කිරීම සඳහා තරුණයින් දිරිමත් කිරීමට සමාජයේ අනිකුත් පාර්ශ්ව කොහොමද ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. පළවෙනි කාරණය තමයි මෙම පරිසර පද්ධතීන් පිළිබඳව යම්කිසි තීරණ ගැනීමේදී ඒ වගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එහෙම නැත්නම් key stakeholders විදිහට අපිට මේ තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ස්වේච්ඡා අවස්ථාවන් තිබෙනවා, ඒවා ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ ආයතන මගින් රැකියාව අවස්ථා ලබා දීලා තියෙනවා. ඒවටත් අපේ තරුණියන්ට දායක වෙන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද දේශීය තරුණියන්ට මෙම පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධානය වෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. පළවෙනි ක්‍රමය තමයි මම පළවෙනි කාරණේ තමයි අපි ගම් වශයෙන් එහෙම නැත්නම් ප්‍රාදේශීය වශයෙන් කුඩා සංවිධාන වලට බෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් කුඩා සංවිධාන නිර්මාණය කරගන්න ඕනේ. මෙහිදී අපිට අපගේ අදහස් අන් අය සමග බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අන් අයගේ අදහස් අපිට ලබා ගන්න හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට මූලිකම අඩිතාලම මෙමගින් අපිට දාගන්න හැකියාව තිබෙනවා. ඊළඟ එක තමයි ස්වේච්ඡා වැඩසටහන් වලට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අපේ තරුණයන්ට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් විදිහට අපි කඩලාන පරිසර පද්ධතිය ගත්තොත් මේ කඩලාන පරිසර පද්ධතිය යම්කිසි බලපෑමකට ලක් වෙලා තියෙනවා, විශේෂයෙන්ම ඒ අවට සිටින ජනතාව නිසා. ඉතින් මට හිතෙනවා මේ බලපෑමට එක්තරා හේතුවක් තමයි මේ ප්‍රජාවට මෙම පරිසර පද්ධතිය ඇති නියම වටිනාකමේ අවබෝධයක් නැතිකම කියලා. ඉතින් අපිට තරුණ ප්‍රජාව විදිහට මේ සමාජය දැනුවත් කරන්න හැකියාවක් තිබෙනවා නම් මෙහි ඇති වටිනාකම, ඒ වගේම අපි මේ පරිසර පද්ධතිය රැක්කොත් කොහොමද අපිට ඒකෙන් ලැබෙන වාසි මොනවද, මේ වගේ දේවල් අපිට ප්‍රජාව දැනුවත් කිරීමේ හැකියාවක් තියෙනවා නම් මම හිතනවා මෙම පරිසර පද්ධතින් වලට තිබෙන බලපෑම අවබෝධ කරගන්න අපිට හැකියාව තිබෙනවා කියලා. ඒ වගේම අනිත් පරිසර කණ්ඩායම් සමග එකතු වීමත් එක්තරා සංවිධානය වීමේ ක්‍රමයක්. එමගින් අතරම අපිට අපගේ බලය වැඩි කරගන්න පුළුවන්, අපේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන්න කැමතියි දැන් අපි ප්‍රාදේශීය වශයෙන් ඒ වගේම දේශීය වශයෙන් අපි සංවිධානය වන වගේම අපේ දායකත්වය ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන්න පුළුවන්
හැකියාවක් තියෙනවා නම් ඒක ඇත්තටම වටිනාකමක් තිබෙනවා. ඉතින් මේ සඳහා අපේ ලෝකේ පුරාම විවිධ රටවල් වලින් විවිධ සැසි විවිධ වැඩසටහන් ඒ වගේම විවිධ සමුළු පවත්වනවා. ඉතින් අපිට මේවට තරුණයින් විදිහට සහභාගී වෙන්න පුළුවන් නම් අපගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ඇත්තටම අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. ඒ ටික තමයි මට කියන්න ඕනේ. බොහොම ස්තුතියි තිමාලි. මම හිතන්නේ හොඳ අදහස් ටිකක් ඔබ දැක්වුවා. ඒ කියන්නේ කොහොමද තරුණ ප්‍රජාව මේ කාරණා දෙක සම්බන්ධ විශේෂයෙන්ම ජෛව විවිධත්වය සහ අපේ සමුද්‍රීය පරිශන පද්ධතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ප්‍රශ්න ගොඩක් ලැබිලා තින අපේ විශේෂඥ ඉදිරිපත් කිරීම කළ තුන් දෙනාටම මම උත්සාහ කරන්නම් කොට තෝරගන්න. ඒ කියන්නේ හොඳ සමන්දියාවක් තියෙනවා මේ රජය සහ ප්‍රධාන ආයතන වශයෙන් කරන වැඩ කටයුතු සහ කොහොමද තරුණ ප්‍රජාව මේකට සම්බන්ධ කරගන්න කියන සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් ඇවිල්ලා තියෙනවා. මම පොදු ප්‍රශ්න ටික මුලින්ම අහන්නම්. විශේෂයෙන්ම එක ප්‍රශ්නයක් තියෙනවා සහභාගී වෙන දිනේත්‍ර රොඩ්රිගෝ ඒ වගේම වසිතා විජේනායක නිල්මිනී කියන තුන් දෙනාම පොදු ප්‍රශ්නයක් අහලා තිනවා. කොහොමද ඒක ප්‍රශ්න විවිධ කොටස් වලින් අහලා තිනවා. මම පොදුවේ අහන්න මේ ප්‍රශ්නේ මම හිතන්නේ පොදුවේ ගත් කල කියවෙන්නේ විවිධාකාර ජාතික සහ අන්තර්ජාතික ව්‍යාපෘති ලංකාවේ ක්‍රියාත්මක වෙනවා මේ සංරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජෛව පද්ධතිත් ඒ වගේම වෙරළ සංරක්ෂණ වෙරළ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මේ කාරණා දෙකටම කොහොමද තරුණ ප්‍රජාව සම්බන්ධ කරගන්නවද කොහොමද සම්බන්ධ කරගන්නේ කියන ප්‍රශ්නය අහලා තියෙනවා සහභාගී වෙන කිහිප දෙනෙක්ම. සතුරුසිංහ මහත්මයාගේ පටන් අරගෙන ඊට ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරත් ඒ වගේම තිමාලටත් අදහස් දක්වන්න පුළුවන් මේ සම්බන්ධ තරුණ ප්‍රජාව සම්බන්ධ වෙලා තියෙනවද කියන කාරණේ ගැනත්. හරි බොහොම ස්තුතියි. මම හිතන්නේ ඇත්තටම තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය ඉතාමත් වැදගත් වෙනවා කියන එක අපි විශේෂයෙන් දන්නවා. දැන් අපි මම එක් හඳුනාගත්තේ ඇත්තටම අර මම කලින් කිව්ව UN රෙඩ් වැඩසටහනේදී. මොකද ඒකෙදී අපි විශාල වශයෙන් විවිධ පාර්ශවයන් සහභාගී කරවා ගත්තා. අපි තරුණ කියලා මම වෙන් කරේ නැහැ. නමුත් මම දැක්ක අපිට තරුණ කණ්ඩායම් ගණනාවක් අපිට සහභාගී වුණා. නමුත් එතෙන්දී අපි දැක්ක තමයි විවිධ එතෙන්දී මම අඳුරගත්ත දෙයක් තමයි විවිධ පාර්ශවවල සහභාගීත්වය ඉතාමත් වැදගත් කියන එක ස්වාභාවික සම්පත් සංරක්ෂණය සහ කළමනාකරණය. ඉතින් ඒ ක්‍රියාකාරීත්වයෙන් අපි දැන් අපේ මේ ඉදිරි වැඩසටහන් වලදී අපි දැන් මම දැන් කටයුතු කරන ලෝක බැංකු ව්‍යාපෘතිය අපි ප්‍රධාන වශයෙන් මේ මම කලින් සඳහන් කරපු ලෑන්ඩ්ස්කේප් මැනේජ්මන්ට් ප්ලෑනින් වැඩසටහනේදී අපි මේක උගක් ඉස්සරහට ඉදිරියේදී භාවිතා කරන්න කටයුතු කරගෙන යනවා. දැන්ටත් යම් කිසි මට්ටමකින් භාවිතා කරනවා. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද උන් තමයි අපේ අනාගත පරම්පරාව. ඉතින් ඔවුන්ගේ අදහස් වලට අපි සවන් දිය යුතුයි. ඒ වගේම ඔවුන් තුළ හුඟක් අර ක්‍රියේටිවිටි කියන එක තියෙනවා. ඒකින්ද ඔවුන් සහභාගී කරවා ගන්න ඇත්තටම මම හිතන්නේ ඔවුන්ගේ පළවෙනි දේ අපිට කරන්න පුළුවන් ඔවුන්ගේ අදහස් වලට සවන් දීම. ඔවුන්ගේ අදහස් වලට සවන් දීමෙන් අනතුරුව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලබන ක්‍රියාකාරකම් වල ශක්‍යතාවය හොයා අඳුරගෙන ඒවා වැඩසටහන් වලට ඇතුළත් කරගත්තාම මම හිතන්නේ ඔවුන්ගේ සහභාගීත්වය අපිට ලබා ගන්න පුළුවන් වෙයි. මම දන්න තරමින් විශේෂයෙන් මට මගේ අත්දැකීම තමයි රජයේ වැඩසටහන් වලදී රජයේ දෙපාර්තමේන්තු වල වැඩසටහන් වලදී මේ සඳහා දක්වලා තියෙන සැලකිල්ල මදි කියන එක මම හිතනවා. ඒ අපි ඉදිරියේදී සඳහා අවශ්‍යතාවයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි සතුරුසිංහ මහත්මයා. ආචාර්ය ටර්නි. Yes, David, thank you. ඔව් අපේ ආනන්ද මහත්මයා කිව්ව විදිහට සමහරක් රාජ්‍ය ආයතන තියෙනවා ඒගොල්ලන්ගේ අර තරුණ ප්‍රජාවත් එක්ක කෙලින්ම ගැටෙන එක ටිකක් අඩු ගතියක් තියෙනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා.
දැන් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ගත්තොත් ඉතින් අපි මේ වසරේ අපි කරා 100 weeks of marine conservation කියලා. සති 100කට අපි අපේ වැඩසටහන ටික පෙළගස්සලා අපි ඕක වෙනම ඇප් එකක් හදලා ඇප් එක හරහා අපි ඔක්කොටම කියනවා හරි අද තියෙන ප්‍රෝග්‍රෑම් එක මොකද්ද ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහෙද කොහොමද සහභාගී වෙන්න පුළුවන් කන්ටැක්ට් නම්බර්ස් ඉඳලා ඕක අපි කරා මේ අවුරුද්දේ. නමුත් සති 100න් ඒක වැඩි පටන් ගත්තා. නමුත් මේ ඒකෙත් අපි උනේ පස්සේ බලනකොට මුල් සතියල අපිට ගොඩක් වොලන්ටියර්ස් ලාව ඊට පස්සේ මේ අඩුපාඩුවක් තිබුණා. අඩුපාඩුවක් තිබ්බා. ඊට පස්සේ වුණ දේ තමයි මම හිතනවා දැන් මම ගොඩක් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැත්තෙන් කතා කරද්දී අපේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් වෙලාවට අපි ඕපන් කරනවා. ඒතකොට ඕන කෙනෙකුට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය එන්න පුළුවන්. අපිත් ඒක විතර වැඩ කරන්න පුළුවන්. එන හැම කෙනෙක්ටම අපි නිතරම මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි මොනවා හරි වැඩක් ලබා දෙනවා. ඒ කියන්නේ හිස් අතින් යවන්නේ ගොඩක් කාලේ අපි ඒක අනිවාර්යෙන් එන්ෂුවර් කරලා තියෙනවා. ඊට පස්සේ අත්‍තරම අපේ පැත්තෙන් තියෙන තව ගැටලුවක් තමයි අපිට වොලන්ටියර්ස්ලා වගේ තරුණ ප්‍රජාව අපිට අවශ්‍ය වෙනවා. ගොඩකට බීච් එකේ ගිහිල්ලා අපිත් එක්ක ක්‍රියාකාරකම් කරනවා වගේම අපිත් එක්ක ඉවදුම් කටයුතු ඒවා කරනවා වගේම පිරිසිදු කරනවා වගේම අපිට තව වොලන්ටියර්ස්ලා අපිට අවශ්‍යයි. අපි මේ රිපෝට් රයිටිං වලට ඒ වගේම අපේ මීඩියා වලට අපිට ඒ වගේම ඔය මීඩියා වීඩියෝ ෆිල්ම්ස් එන්න පුළුවන් ට්විටර් කරන ඒවා වෙන්න පුළුවන් පොඩි ඉන්ෆෝග්‍රැෆික්ස් හදන්න පුළුවන් අන්න ඒ වගේ වොලන්ටියර් කරන්න අපිට ගොඩක් කට්ටිය අවශ්‍යයි. ඒතකොට අපි ගොඩක් කඩේ කට්ටිය ගෙන්න ගන්නේ අපේ තියෙන පර්සනල් කන්ටැක්ට්ස් හරහා තමයි අපිට මෙහෙම ඒවන්නේ කියලා ගෙන්න ගන්න. නමුත් තරුණ පිරිස පැත්තිනොත් අර පොඩක් එක්ස්පෙඩිෂස් වුණා නම් ඒ කට්ටිය ඇව්වනම් එහෙම මෙන්න මේ වැඩ කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන් අපිට ඒ අය ඇතුළට අරගෙන වාස 2 3 හෝ ඉන්ටර්න්ෂිප් එකක් විතර වුණත් කරන්න පුළුවන්. මම හිතනවා ඔන්න අන්නේ ඔය එකක් තමයි අපිට තියෙන රික්වයර්මන්ට් එක එයාලා ගාවට යන්නේ. අනික එයාලගේ ගාව තියෙන ඒ එන්තූසියාසම් එක අපිට එන්න යන්න දෙකේ මිස්මැච් ඒ කියන්නේ කොහෙද ලින්ක් එකේ ගැටලුවක් කොහෙද තැනක තියෙනවා. ඔන්න ඔය දේ අපිට එකතු කර ගන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් ඔය ආසාවෙන් ඉන්න තරුණ පිරිසට වැඩ කරන්න අපේ ගාව ගොඩක් වැඩ තියෙනවා. ඒ වගේම අපිට වැඩ කරගන්න අවශ්‍යතාවය තියෙන ගොඩක් අලුත් තාක්ෂණය හරහා ඒ තරුණ පිරිස ගාව තියෙන තාක්ෂණය එතන එක තියෙනවා. ඒතකොට ඒ අපිට සර්විස් එක ලබාගෙන හරි දෙයක් අපිට ලංකාවට ගන්න පුළුවන්. කෙසේ හෝ 2021 අපි අයි මර 100 weeks of marine conservation කියන එකයි launch කරන්න බලාපොරොත්තු වෙනවා. එන අවුරුද්දේ ඉඳලා මෙන්න මේ වැඩසටහන හරහා මේ දේ කරන් යන්න පුළුවන්. නමුත් අපිට වෙන්නේ ගොඩක් අර අපේ තියෙන ස්ටාෆ් ප්‍රශ්න වගේ වෙන නිසා අර 100ක් කියන්නේ අවුරුදු දෙකමාරක් එකක් දෙයක් වගේ කලක් සාමාන්‍ය. එතකොට මේ කාලය තුළම එක ස්ටාෆ් මෙම්බර් කෙනෙක් යොදවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද මේක නිතරම පස්සෙන් ගිහිල්ලා කරන්න ඕන වැඩක් නිසා ඔන්න වගේ අපිට තියෙන ප්‍රශ්න තියෙනවා. කෙසේ හෝ අපිට ඔයගේ ගොඩක් ඔය වොලන්ටියර් පැත්තෙන් අපිට උදව් වෙනවා නම් අපිට මම හිතන්නේ මීට වඩා වැඩි දෙයක් අපිට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට ඉදිරියට කරන්න පුළුවන්. ඒ අයටත් මේකෙන් ගොඩක් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය හරහා මේවට එකතු වීම හරහා සහ අපිට වැඩ කිරීම හරහා ගොඩක් දේ ලබා ගන්නත් පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ආචාර්යටනි. ඒ කියන්නේ මම හිතන්නේ වැදගත් සහභාගී වී තරුණ ප්‍රජාවට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියන කරුණු සායන ප්‍රමාණයක් විස්තර කරා. තිමාලිට යම් කිසි දෙයක් කියන්න පුළුවන්? ඒ කියන්නේ මේ කියන කාරණා දෙක සම්බන්ධ කරලා කොහොමද තරුණ ප්‍රජාව සම්බන්ධ කරගන්න හැකි ක්‍රමවේද මොනවද තියෙන මොන වගේ තැන්වලද මේ ආයතන වලට යොමු වෙන්න පුළුවන් කොහොමද කියන එක තරුණ ප්‍රජාව වඩාත් හොඳින් සම්බන්ධ කරගන්න? වර්ක්ෆෝර්ස් එක අපි සලකලා බලුවත් අතරම එතනිමුත් 70%ක් විතර නියෝජනය කරන්නේ තරුණ ප්‍රජාව. ඉතින් අතරම යාළගෙන් ලොකු සේවයක් මෙතන සිදු වෙනවා. උදාහරණයක් විදිහට අපි කඩලාන පරිසර පද්ධතිය ගත්තොත් ඒවා විවිධ හේතු නිසා විනාශයටපත් වෙනවා. සාමාන්‍යයෙන් නැචරල් ඩිසාස්ටර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන හේතු වෙන්න පුළුවන්. ඒන් තව එකක් තමයි ප්‍රජාව විසින් හානි කරන එක තවත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපිට අපේ තාරුණ්‍ය වශයෙන් අපිට පුළුවන් නම් මේ කට්ටියව එහෙම නැත්නම් මේ ප්‍රජාව දැනුවත් කරන්න ඒ වගේම දැනුවත් කිරීමට අමතරව අපිම නියත වෙලා මේ දේවල් කරන්න පුළුවන් නම් මම හිතනවා අපිට සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් කියලා. ස්තුතියි තිමාලි. මම ඊළඟට විශේෂිත ප්‍රශ්න කීපයකට යොමු වෙනනම් ඉස්සෙල්ලාම ආචාර්ය
සතුරුසිංහ මහත්මයාගේ ප්‍රශ්න දෙකක්. එකක් තමයි මේ ජෛව පද්ධති සංරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ නැවත තරුණ ප්‍රජාවට වැඩිය පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගැනීම. කියන්නේ අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ඇතිද? දෙවෙනි ප්‍රශ්නය ලෑන්ඩ්ස්කේප් එකක් තෝරගන්නදී පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස් මොනවද කියලා. ඒක ප්‍රශ්න දෙකක් ඇතන තියෙනවා. මම දෙකම කාලය හින්දා එකපාරම අහනවා. හරි බොහොම ස්තුතියි. මම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නම් ඒක මම හිතන්නේ එච්චර ඒක ෆෝමල් විදිහට යන්නේ නැහැ කියන එක. නමුත් විෂයානුබද්ධ කරුණු අතින් මම දන්න තරම් මින් එක එක අවස්ථාවලදී සිලබස් වලට මේ විෂයන් එකතු වෙනවා. නමුත් ඒක හුඟක් වෙලාවට අද රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයක හුඟක් වෙලාවට විභාගවලට විභාග පාස් වීම සමත් වීම සඳහාම මූලික කරගත්තු එකක් හින්දා මම දකින්නේ නැහැ එතනින් එහාට ඒ දැනුම ආවට ඒක ඇක්ෂන් තත්ත්වයට එනවා කියන එක. ඉතින් ඒක මම හිතන්නේ දැන් එක ඇත්තටම මේක රජයේ විසින් විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණක්. ඒ වගේම මම හිතනවා මීට සම්බන්ධ රජයේ අනෙකුත් ආයතනත් මීට වැඩිය ඒ කියන්නේ සහභාගීත්වය ගන්න උන්ගේ අර පුහුණු වැඩසටහන් නෙමෙයි නමුත් අවයර්නස් ප්‍රෝග්‍රෑම්ස් වගේ දේවල් එහෙම නැත්නම් කමියුනිකේෂන්ස් කියන පැත්තෙන් මීට වැඩිය දායකත්වයක් ලැබිය යුතුයි කියන එක. මොකද මම හිතන්නේ මට මේ මෑතකදී අපි සාකච්ඡාවකදී අපේ අමාත්‍යතුමාම කිව්වා එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා කියලා අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් අලි මිනිස් ගැටුම එහෙම නැත්නම් අලි වන ජීවීන් සහ මිනිස්සු අතර ගැටුම කියන එක ඉදිරියේදී අපේ ළමයින්ට උගන්වන්න ඕන විෂයක් කියලා. මම හිතන්නේ ඒක හොඳ අදහසක්. මොකද මේ වැඩි වෙන ජනගහනයත් ඒ වගේම සීමා සහිත සම්පතුත් මත මේ ගැටුම ඉදිරියේදී මීටත් වැඩිය උග්‍ර වෙන්න පුළුවන්. ඒකින්ද ළමයි පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නවා නම් ඇත්තටම වන සතුන් කියන්නේත් අපේ සතුරන්න වෙයි කියන අදහසින් ඔවුන් ජීවිතය ආරම්භ කරනවා නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් වෙයි. දෙවෙනි එක අර ලෑන්ඩ්ස්කේප් එකක් කොයි විදිහටද ඩිෆයින් කරන්න කියන එක අපි දැන් මේ අපේ ව්‍යාපෘති කාර්යයේදී අපි හැම වෙලේම බැලුවේ දැන් අපි දන්නවා අපිට අවශ්‍ය අපේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියන එක. අපේ ඔබ්ජෙක්ටිව් කියන්නේ අපිට දීලා තියෙන යම්කිසි භූමි ප්‍රමාණයක් සංරක්ෂණය හා කළමනාකරණය කරන්න ඕන. ඒ සංරක්ෂණය හා කළමනාකරණය සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් ඒක අචීව් කරගන්න නම් අපිට අඳුර ගන්න වෙනවා ඒ ප්‍රදේශය ඒ පැවැත්මට බලපාන ඒකට බාහිරින් තියෙන ප්‍රදේශය. ඒ කියන්නේ බාහිර ප්‍රදේශයේ යම්කිසි බාහිරින් සිදුවෙන යම්කිසි ක්‍රියාකාරකමක් මේ ප්‍රදේශයේ පැවැත්මට සංරක්ෂණයට බලපානවා නම් අන්නේ ප්‍රදේශයේ මේ ලෑන්ඩ්ස්කේප් එක ඇතුළට හඳුනා ගන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි දැකලා තියෙනවා මේ අපි අඳුරගෙන තියෙනවා දැන් විශේෂයෙන් අර වියලි කලාපයේ බලද්දී වියලි කලාපයේ කියන්නේ සමහර ස්ථානවල ගැමියන්ගේ හරක් පාලනය, ගව පට්ටි පාලනය මේ වනාන්තරයට බලපානවා කියලා. අන්න එහෙමනම් අපි ඒක සමහරකට කෙලින්ම තියෙන ඊට යාබදව තියෙන ගම්මාන නෙමෙයි ඊට ගම්මාන කිහිපයක් දුරින් තියෙන ගම්මානයක වුණා ඒක අපි අඳුර ගන්නවා. ඒක අඳුරගත්තට පස්සේ ඒක අපේ ලෑන්ඩ්ස්කේප් එකට ඇතුළත් කරගන්නවා. තවත් තැන්වල තිබුණා මම හිතන්නේ අපි අඳුරගෙන තිබුණා ගොඩක් දුරින් තියෙන දැව මෝල්, ලී මෝල්. මේ ලී මෝල් වලට දැව සපයන්නේ මේ වනාන්තරයෙන්. නමුත් ඒ ලී මෝල් තියෙන ගොඩක් දුරින්. ඉතින් ඒකට ඒ වගේ ස්ථාන පවා අපි අඳුර ගන්න ඒ සම්බන්ධයෙන් කළ යුතු කියන්නේ ඒ සම්බන්ධයෙන් අඳුරාගත යුතු ප්‍රශ්න ස්ථාවරව මේ ලෑන්ඩ්ස්කේප් එක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් කෙටියෙන්ම කියනවා නම් මේ ලෑන්ඩ්ස්කේප් තියෙන කී ඒරියා එකට එහෙම නැත්නම් අපි විසින් සංරක්ෂණය කළ යුතු ප්‍රදේශයට බලපාන ක්‍රියාකාරකම් සිදුවෙන ඕනම ප්‍රදේශයක් අපි මේ නමුත් ඒකේ සීමාවල් තියෙනවා. මොකද සමහර වෙලාවට මේ දෙක කොයිතරම් දුරටද යනවද කියන එක. නමුත් අපි ඍජුවම බලපෑම් තියෙනවා, ඍජුවම සම්බන්ධකම් දක්වන
ප්‍රදේශ අපි ඒවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස විදිහට හඳුනා ගන්න තියෙනවා. අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සියල්ලම මේ අපේ මූලික සැලසුම ඇතුළට අයත් වෙනවා. ඇත්තම මොකද අපිට මේ සැලසුම් කීප අවස්ථාවක සිතියම වෙනස් කරන්න සිද්ධ වුණා. මොකද මේ දත්ත එකතු කිරීමේදී අපිට දැනගන්න ලැබෙනවා නෑ මීට වැඩිය තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තියෙනවා මේ සම්බන්ධයෙන් බලපෑම් සිදු කරන. ඒකට උන්නත් ඇතුළත් කරගත යුතු ආදි වශයෙන් අපිට මේ සිතියම මූල අවස්ථාවේ ආරම්භ කරාට පස්සේ කීප අවස්ථාවක්ම අපිට වෙනස් කරන්න සිද්ධ වෙලා අපි දැනට නිශ්චිතව තියනවා කියන සිතියමක් ලෑන්ඩ්ස්කේප් එක විදියට අඳුරගෙන ඒ තුල තමයි සැලසුම් කටයුතු කරගෙන යන්නේ. බොහොම ස්තුතියි සතුසිංහ මහත්මයානි. මම ඊළඟ ප්‍රශ්න ටිකට ඔබෙන්ට කලින් පොඩි වෙලාවක් ගන්නවා. අපේ මේ ග්ලෝබල් යූත් ෆෝරම් එකේ අපි ලෝකේ පුරා මැතරම් ප්‍රචලිත කරා ව්‍යාපෘති තරුණ ප්‍රජාව සම්බන්ධ කරගෙන විවිධ ව්‍යාපෘති අදහස් ලබා දෙන්න. ඒ ලබා දෙන අදහස් වලින් ජනප්‍රියම ඇත්තටම වඩාත්ම හොඳම ව්‍යාපෘති කිහිපය තෝරලා ඒ අයට තාක්ෂණික උපදෙස් ලබා දෙන්නටත් ඒ වගේම විවිධ ආයතන සහ හැකිනම් ආධාර ලබා දෙන ආයතන වලට සම්බන්ධ කරන්න උත්සාහයක් ගන්න. නමුත් විශේෂිතම අවධානය යොමු කරන්නේ මේ ව්‍යාපෘති වල තත්ත්වය දියුණු කරලා තාක්ෂණික උපදෙස් ලබා දෙන්න. ඉතා සුළු වෙලාවක් ගන්න මේ ව්‍යාපෘති අපිට ලැබිලා තියෙන විශාල ප්‍රමාණයක්. ඒ අතරින් අපි ව්‍යාපෘති 14ක් තෝරගත්තා අවසාන වටේට. මේ සහභාගී වෙන අද සහ හෙට දවස් දෙක තුන සහභාගී වෙන කණ්ඩායමට අවස්ථාව තියෙනවා මේන් හොඳම ව්‍යාපෘති දෙකක් තෝරගන්නට. Strike and Trust වෙබ් අඩවි ටික ඔබලට උඩ පේනවා ඇති මේකේ www.strikeandtrust.org Global Youth Forum project proposals වලට ගියපුවාම මේ කියන ව්‍යාපෘති 14 ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා කියවලා බලලා පල්ලෙහාට යනකොට ව්‍යාපෘති සියල්ලම ගැන අදහස් වෙන විවිධ අංශ කියන්නේ ජෛව විවිධත්වය, පරිසර සංරක්ෂණය, ප්ලාස්ටික් දූෂණය අවම කිරීම වගේ කාරණා ගැන තරුණ ප්‍රජාවගේ අදහස් ව්‍යාපෘති වලට නංවලා එවලා තියෙනවා. මේ 14 ගැනම හොඳට කියවලා පල්ලෙහාටම ගිහුවහම ඇත්තටම උඩ පේන vote now කියන බටන් එක. මේ ව්‍යාපෘති 14 ගැන හොඳටම කියලා ඔබ හිතන හොඳම ව්‍යාපෘති දෙකට ඔබේ කැමැත්ත පළ කරන්න. මේ රූපරාමයේ දැක්වෙන විදිහට ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා ඊට පස්සේ ඔබේ කැමති ව්‍යාපෘති දෙක තෝරා ගන්න කාර්යයට යන්න පුළුවන්. මේ කර්තව්‍යය අද සහ හෙට දවස් ඇතුළත අවසන් කරනකොට ඒ අතරින් අපි තෝරා ගන්න අවසාන ව්‍යාපෘති 8 ඊළඟට වැඩිදුර සංවර්ධනය කියන්නේ දියුණු කිරීමට අපි විවිධ රටවලින් සම්බන්ධ කර විශේෂඥයන්ගෙන් දැනුම ලබා දෙන්නට කටයුතු කරනවා. ස්තුතියි. ඊළඟ ප්‍රශ්න යොමු වෙන්නේ ආචාර්ය ටර්නි වෙතට. ප්‍රශ්න කීපයක් එකට අහනවා ආචාර්ය ටර්නි. එකක් තමයි මේ ස්පියර් ෆිෂින් සම්බන්ධයෙන් ලොකු කතාවක් යන මේ දිනවල ඒක නීතිගත කරන්නට තියෙන සාධාරණ හේතු මොනවද කියලා එක ප්‍රශ්නයක් තියෙනවා. අනිත් ප්‍රශ්න කීපයක් මම එකට ගොනු කරන්න මේ ප්ලාස්ටික් සමුද්‍රීය පරිසරණයේ සම්බන්ධයෙන් ප්ලාස්ටික් පොලිතීන් වල තියෙන බලපෑම. කොරල් පද්ධති වලට මේකේ තියෙන බලපෑම මොකක්ද? ප්ලාස්ටික් පොලිතීන් එකතු වීම සමුද්‍ර පරිසරයට ඒ වගේම වඩා වැඩි අපේ වෙරළ තීර හරහා වැඩි මේ ප්ලාස්ටික් පොලිතීන් එකතු කරන මධ්‍යස්ථාන ඇති කරොත් ප්‍රජාව සම්බන්ධ කරගෙන මේ සුද්ධ කිරීමේ කාර්යය වඩාත් හොඳින් කරන්න පුළුවන් නේද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. සමිත දැන් අපි දන්නවා දැන් මොන නීතියක් ගත්තත් ලංකාවේ ඔය නීති සම්පාදනය කරන්න අපි වෙන ගොඩක් කල් ගන්නවා. අවුරුදු 2 3 5 අරගෙන ඉතාමත් ක්‍රමානුකූලව ඉතාමත් පරිශාකාරී තත්ත්වයකට හැම දෙයක්ම කිරලා මෙන්න තමයි මේ නීති හදන්නේ. ඔය හදන නීති පැයෙන් දෙකෙන් තප්පරෙන් වෙනස් කරනවා කියන එක ඒක මම හරි කවුරු කරත් වැරදි. මොකද ඒ වෙනස් ඒ තීරණය හරහා අපි අවුරුදු ගානක් සැලසුම් කරපු සම්පූර්ණ ක්‍රියාදාමයේ සම්පූර්ණම ඒ කැණි හිටනවා වගේම ඒක වෙනස් කිරීම හරහා අපි නොහිතපු ඉතාමත් වැඩි හානි පරිසරයට සහ සම්පූර්ණ ප්‍රජාවට සහ හැමතැනම වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉන්න එක තැනක් තමයි නිතරම මොන නීතියක් තිබ්බත් ඒවා අපි ඒ විද්වත් මණ්ඩල මගින් සකස්වරමින් හදපු නීතිය ඔක වෙනස් කරනවා නම් ඒ වගේම ක්‍රමවේදයක් කරා ගිහින් වෙනස් කරන්න නැතුව මේ ශනිකව මේ දැන් තීරණ වෙනස් කරනවා කියලා කවුරු කරත් එහෙම තත්යකට අපි ආයෝජනය ඒ තරම් වටු විදිහට මේ පරිසරත් එක්ක සෙල්ලම් කරන්න එක අපි කළ යුතු නැහැ කියලා මම හිතනවා. දෙක තමයි ස්පියර් ෆිෂින් කියන එක. ස්පියර් ෆිෂින් මේ තහනම් කරපු දීවරම්පණයක්. ඒතර මෙතන වෙලා තියෙන ගොඩක් අය දන්නේ මේ ස්පෝර්ට් ෆිෂින් and ස්පියර් ෆිෂින් කියන ස්පෝර්ට් ෆිෂින් කියන වෙන කතන්දරයක්. ස්පෝර්ට් ෆිෂින් වලදී
බෝට්ටුවක් ගිහිල්ලා ලෝන් ලයින් එකක් හරි පෝල ලයින් එකක් හරි ගහලා මාළු අල්ලලා එතනදී ලොකු මාළු අහු වෙනවා. ඒ සමනක් අය කරන්නේ මාළු අල්ලලා ඊතර බිලි කොක්ක කියන කපලා දාලා ඊත් මාළු වතුරට දානයක් කරනවා. ඒ කාන්ටම ස්පෝර්ට් ෆිෂින් යනවා. ඒකට ඒක එක ස්පෝර්ට් ෆිෂින් එකක්. ස්පියර් ෆිෂින් එකත් ස්පෝර්ට් ෆිෂින් යටතම එන එකක්. නමුත් මේක වෙන දේ තමයි අර ඕන පරිසර පද්ධතියක තියෙන විශාලම ලස්සනම ඒ කියන ඒකේ ඒ පරිසර පද්ධතිය පාලනය කරන අපි කියන අම්බ්‍රෙලා ස්පීෂීස් එකක් එහෙම නැත්නම් කීස්ටෝන් ස්පීෂීස් එකක් නැත්නම් ෆ්ලැග් ස්පීෂීස් කියලා අපි නම් කරන ස්පීෂීස් එකක් මෙතනින් ඉවත් කරගෙන ලොකුම ලස්සන සතුටකින් අයින් කරනවා. එතෙන්දි වෙන්නේ අයින් කරගමන් පරිසරය තුළ විශාල වෙනසක් වෙන්න පුළුවන් අනිත් සත්තු වැඩි වීම ඒ වගේ පරිසර විද්‍යාත්මක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අර එතන තිබුණු වටිනාකම සතා නිසා එතන ලැබුණු වටිනාකම සම්පූර්ණ විනාශ වෙලා මේ පරිසරය තවත් අර කියන තත්ත්වෙන් බාල වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේදී ගොඩක් සංචාරකයෝ කියන්නේ මේක බලලා මේකින් ගැන සතුටු වෙන්න තමයි එන්නේ. ඊට අමතරව කීප දෙනෙක් තමයි ඔය එන්නේ. මාළු විදලා අපේ ස්පියර් ෆික් කරලා මාළු අල්ලගන්න. එතකොට ඒ වගේම ඔය ස්පියර් කියන එකේ සංචාරකයෝ 10 දෙනෙක් ඕනනම් කරනවා නම් ඔතන 500ක් දෙනා දීවර කාර්මිකව ස්පියර් ෆිෂින් කරනවා. එතකොට ඉන්න ලොකු සත්තු ටික රැයට ගිහිල්ලා ටෝච් ගහලා අන්ඩර්වොටර් ටෝච් ගහලා ඔය දවල්ට ගිහිල්ලා අයි කරා කියන්නේ අර පරිසරයේ ඉන්න ඉන්න ආහාර දාමයක සහජාලික උඩින් කට් කරන් අයින් කරගෙන තමයි අපි එන්නේ. ඒ අනුව බලතුනේ ගොඩක් වෙලාවට වෙරළ කලාපයේදී ලොකු සත්තු බලාගන්නේ පොඩි සත්තු ඉන්නේ වගේම ඔය ගෲපර්ස්ලා ස්නැපර්ස්ලා වගේ සත්තු රැයට එකතලක ඉන්නේ ගුලකට හෝ ගලක් යට වෙලා එකතන ඉන්න. ඒතර ස්පියර් ෆිෂින් එකේ අතින් කියලා උනත් පුළුවන්. ඉතින් මෙතෙන්දී ඒ කට්ටිය කරන්නේ අර টොප් අය අයින් කිරීම හරහා සම්පූර්ණ පරිසර විනාශයක් කරන එක. ඒතර ඒ පරිසරයේ තියෙන සමුද්‍රතාවය අයින් කරනවා වගේම අර දර්ශනීය ගතිය අඩු කිරීමක් කරන මේ නිසා වැඩි හානියක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ තත්ත්වයේ සලකලා බලලා තමයි ස්පියර් ෆිෂින් කියන එක අනිවාර්යයෙන්ම තහනම් ආම්පනය බඩපත් කරේ. තහනම් ආම්පනය කරනත් අදරත් කියොත් ඕන තැනක වගල ගොඩක් කොරඩි ආශිතව රැට ස්පියර් ෆිෂින් කරන බලා ගන්න පුළුවන්. ඒක අදත් වෙනවා. තහනම් කරත් වෙනවා. නමුත් මේක වෙන්නේ අපි මේක කොහොමද නවත්ත ගන්න ඕන. මොකද ස්පියර් ෆිෂින් මේක සංචාරක කර්මාන්තය විතරක් බල ඕපන් කරා ගමන් ඉන්නේ ඒ විවෘත කිරීම හරහා අනිත් ස්පියර් ෆිෂින් ඔක්කොම කටි අය මොහොතට ඇවිල්ලා තියෙන සත්තු ටික මේ මොහොත විදලා නැත්නම් ඊතර වලින් විදලා අයින් කරන්නේ. ඒතර මේ නිසා අපිට කෙටි කාලින වගේම දීර්ඝ කාලින විශාල හානි ලං රටකට වෙන්න පුළුවන්. නිසා මේ ස්පියර් ෆිෂින් එක ගැන විතර විසල පිළිමත් වෙනවා මේ තීරණය ගනිද්දී මම හිතන්නේ ඒක නේ අපි අදහස් ගොඩක් මේ විදිහට දක්වලා තියෙනවා. ඊට පස්සේ මට ලං දැක්ක මෙක්සිකෝවේ සමුද්‍ර අභය භූමියක ඔය අනවශ්‍ය දීවර කර්මාන්තය පාලනය කිරීම හරහා වසර 10කදී දැන් කොහොමද ඒ දීවර ඒ මරයින් පාර්ක් එක ඩෙවලොප් කරගත්තේ හැටි කියන ඩොකියුමන්ටරි එකක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. දැන් ඒ ප්‍රදේශයේ මිනිස්සු කලින්ට වඩා ආදායම ලබනවා. කලින්ට වඩා ඒ පරිසරයෙන් ගොඩක් වාසි ලබා ගන්නවා. මෙන්න මේ තත්ත්වය තමයි අපේ අයට පෙන්වන්න ඕන මේ කෙටි කාලිනව ඉතාම අනර්ථකාරී දීවර ආම්පන්න වලට වඩා අපිට දීර්ඝ කාලිනව මේ මොහොතෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩි. මෙන්න මේ තත්ත්වය දැනුවත් කරලා මේ ඒ දැනුවත් වීම හරහා අපි ක්‍රියාමාර්ග කරනවා නම් මම හිතන්නේ මීට වඩා අපිට අපි කියනවා සස්ටේනබලි වල කියන විදිහට අපිට මේ අපේ සම්පත් ගමන කරගන්න පුළුවන්. ඒකට මේ සම්බන්ධව ස්පියර් ෆිෂින් වලදී මම හිතනවා අනිවාර්යයෙන් මේක ලීගලයිස් ස්පියර් ෆිෂින් එක ලීගලයිස් කිරීම හරහා ආයිම වෙන්නේ අර ෆ්ලඩ් ගේට් ඕපන් කරලා ආයිම අර යම් කිසි මට්ටමකට හෝ පාලනය වෙලා තිබුණ ඉබුදයක් ආයිම අපි විශාල වශයෙන් විශාල හානියකට මේ හරහා මුල පුරන්න කියලා මට පුද්ගලිකව වැටහෙනවා. මට පුද්ගලිකව මගේ අදහස එක තමයි ඒ සම්බන්ධව. දෙවෙනි එක තමයි මොකක්ද කිව්වේ ප්‍රශ්නේ? ප්ලාස්ටික් පොලිතීන් නිසා කොරල් පද්ධතියට මොන වගේ හානියක්ද සිද්ධ වෙන්නේ කියන එකක්. ඒ වගේම මේ වැඩිපුර ප්ලාස්ටික් පොලිතීන් එකතු කරන ස්ථාන ඇති කිරීම සහ ප්‍රජාවයකට සම්බන්ධ කර ගැනීම යෝග්‍ය නේද කියන. දැන් ප්ලාස්ටික් පොලිතීන් එකතු වුණාට පස්සේ ක්‍රම තුනක් වෙනවා. එකක් තමයි එක ප්ලාස්ටික් ටිකක් වතුරේ පා වෙනවා. අනිත් ටික වතුරේ සබ්මර්ජ් වෙලා වතුරේ කොලම් එකේ තියෙනවා. අනිත් ප්ලාස්ටික් පොලිතීන් ටික මුහුද පතුලට පහිනවා. මුහුද පතුලේ තමයි කොරල් පාර තියෙන්නේ. මුහුද පතුලට බැස්ස ගමන් වෙන්නේ මේකෙන් අර ෆිසිකල් මූව්මන්ට් එක කරා අපි කොරල් ස්මූද වෙනවා කියලා කියනවා. කියන්නේ කොරල් වැහිලා ඒ නිසා කොරල් මාරන්න පතුල නැත්නම් ෆිසිකලි ඩැමේජ් වෙනවා මේ ප්ලාස්ටික් පොලිතීන් නිසා නැත්නම් සම්පූර්ණ වැහිලා යනවා.
එතකොට මේ ප්ලාස්ටික් පතුලේ සහ ජල තරංගයේ ජලය සහ ප්ලාස්ටික් වතුර උඩ පාවීම හරහා සම්පූර්ණ ලයිට් ආලෝක ගමන් කිරීම පාලනය වීම හරහා යටට අවශ්‍ය ප්‍රමාණය ආලෝක නොලැබීම හරහා සතුන් මියදීම සහ ප්‍රභාසාශ්‍රය අඩු වීම සහ ඒ වගේ හානි වෙන්න පුළුවන්. ඒ වගේම ප්ලාස්ටික් වතුර උඩ පාවීම වෙදි වෙන්නේ ජලය සහ වායුගෝලය අතර තිබෙන අන්තර්ක්‍රියාව ජලයේ වායු වර්ග ජල දීවීම අඩු වීම ඔන්න වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම මේ ප්ලාස්ටික් වලින් නිකුත් කරන විශේෂම විස රසායනික ද්‍රව්‍ය නිසා කොරල් වලට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව මේ කොරල් කාලක් යද්දී මයික්‍රෝ ප්ලාස්ටික් බාටපත් වෙලා මේ මයික්‍රෝ ප්ලාස්ටික් සතුන්ගේ ශරීරයට ගත වීම හරහා වෙන්න පුළුවන්. ඉතින් දැන් මම කිව්වේ ඔය ප්ලාස්ටික් මුහුදට ආවට පස්සේ වෙන්න පුළුවන් කොරල් පර වලට වෙන්න පුළුවන් හානිම කිටින් කිව්වේ. ඊපස්සේ මේවා කොරල් පර මත තැම්පත් වීම කොරල් පද සල්වීම හරහා සම්පූර්ණ කොරල් පර පදයක් විනාශ වීමේ හැකියාවක් මේ ප්ලාස්ටික් නිසා තියෙනවා. ඒ මුල් එක ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? වැඩිපුර එකන වෙරලා සත්ශිතව ප්ලාස්ටික් පොලිතින් එකතු කරන ස්ථාන ඇති කිරීම මගින් ඒක හොඳයි. නමුත් එතකොට වෙන්නේ බිම තියෙන ප්ලාස්ටික් හෝ කොහෙද තියෙන කසල ටික යම් කිසියකට එකතු වෙන එක. නමුත් මෙතන පාලනය කරනවා මේ එකතු වෙන එක කොහොමද කරන්නේ? මෙතන ඉවත් කිරීම ගැන තමයි අපි විශේෂම වෙන්නේ. මොකද කලක් යද්දී ඔය ප්ලාස්ටික් දාන මේක සම්බහෙන්න ගන්න ප්ලාස්ටික් වලින් වෙහිච්ච අවස්ථා තියෙනවා. නමුත් ලංකාවේදී නෝකනේ ප්‍රශ්නේ තියෙන ලංකාවේ තියෙන්නේ ප්‍රොඩියුසර් ටු කන්සියුමර් කියන ලින්ක් එක ඉතාම හොඳට ක්‍රියාත්මකයි. ඒතර ඒ හදන හැම දෙයක්ම අපිට විකුණ ගන්න ඒ කට්ටිය හැම දෙයක්ම කරනවා. නමුත් කන්සියුමර්ගෙන් පස්සේ තමයි වේස්ට් එක හැදෙන්නේ. වේස්ට් ටු රීසයිකලර් කියන ලින්ක් එක තමයි මිස් වෙලා තියෙන්නේ. ඒ වේස්ට් ටු රීසයිකලර් ලින්ක් එකේ ෆස්ට් ස්ටෙප් එක තමයි ප්ලාස්ටික් කලෙක්ෂන් සෙන්ටර්ස් හෝ බාස්කට් තියෙන එක. නමුත් මෙතනින් අපි හදන්න ඕන ඊට පස්සේ එන ලින්ක් ටික මේ කලෙක්ට් කරලා මේ ඒ කලෙක්ට් කරන බාස්කට් ලින්ක් එනේ දිස්ත්‍රික්ක මට්ටමින් එකතු කරලා දිස්ත්‍රික්ක මට්ටමින් එකතු කරලා එතෙන්දී එතනින් දිස්ත්‍රික්ක මට්ටමින් ලොකු බල්ක් හදලා මේ කොළඹට හෝ යදාලා රීසයික්ලර්ස් ළඟට යවන ලින්ක් එක හදා ගන්නවා. ඒ වගේ මේ ඒ ප්ලාස්ටික් බාස්කට් දාදී සෙග්‍රිගේට් කරලා දාන ඔන්න ඔය ගොඩාක් කරදර තියෙනවා. අර මේ දැන් කතා කරේ එක කෑල්ලක් සර්කියුලර් ඉකොනොමි එකේ එක කෑල්ලක් බින්ස් දාන එක. නමුත් මම හිතන්නේ ඉතින් එහාට ස්ටෙප්ස් ටික තවත් ගොඩක් කරනවා. ඒ මොනෝතින් වෙන්නේ අපිට සර්කියුලර් ඉකොනොමි කියන එකට යන්න පුළුවන්. ඒ මොනෝතින් අර ප්ලාස්ටික් අර වේස්ට් එකක් විදිහට ප්ලාස්ටික් ටික තව තැනක අමුද්‍රව්‍යයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඒතර අන්න එතන තමයි අපි යන්න ඕන නිසා මම හිතන්නේ ඒ යෝජනාව හොඳ නම් ඊට පස්සේ එන ඒ දන්වැලේ පුරුක් ටික මිස් වුණොත් වෙන්නේ එහෙම දාන එක තේරුමක් නැති වෙනවා. මොකද අන්තිමට ඒ ප්ලාස්ටික් බාස්කට් එකෙන් කියලා දාන්නේ ඩම්පින් යාඩ් එකට. එහෙම නොවි අනිත් ලින්ක් ටික හදාගත්තා නම් මම හිතන්නේ මේක කියන්නේ හොඳ දැක්මක් අනුව ප්ලාස්ටික් වේස්ට් එක අඩු කරන ක්‍රියාවලිය කරන්න පුළුවන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි ආචාර්ය ටනි. අතන අපේ කාලය ටිකක් ඉක්ම ගිහිල්ලා තියෙනවා. නමුත් ප්‍රශ්න ගොඩක් එනවා. තව විනාඩි 5ක් අරගෙන ඉල්ලා සිටිනවා අපේ මේ විශේෂඥ මණ්ඩලයේ තුන් දෙනාගෙන් පොඩ්ඩක් රැඳී ඉන්න කියලා. එක ප්‍රශ්නයක් යොමු කරනවා සතුරුසිංහ මහත්මයාට විශේෂයෙන්ම මේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දැනට තියෙන ජාතික ප්‍රතිපත්තිය කොහොමද ස්ලයිකන් ට්‍රස්ට් ආයතනයත් විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන්ුත් ඒ වගේම මේ ලෑන්ඩ්ස්කේප් මැනේජ්මන්ට් කියන කාරණා දෙක සම්බන්ධයෙන්ම තරුණ ප්‍රජාව සම්බන්ධ කරගෙන ඉදිරියට වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම මම හිතන්නේ මේ පායතන එක්කත් ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරනවා ඉදිරියේදී විශේෂයෙන්ම මේ කඩොලාන පද්ධතිය ආරක්ෂා කිරීම කටයුතු සම්බන්ධයෙන්. සතුරුසිංහ මහත්මයාගේ මුල් ප්‍රශ්නය මේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දැනට තියෙන ප්‍රතිපත්තිය මොකක්ද රජයේ සහ ඉදිරියට මොන හරි අලුත් වෙනස් වීම් එනවාද කියන එක දැනගන්න කැමතියි. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් විශේෂයෙන් කියන්නේ ඒ කමිටුවේ කාර්යභාරය තමයි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරලා මේ සම්බන්ධයෙන් සිද්ධ වෙන ඒ කියන්නේ කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවන පරිදි මොකද මෙතෙන් වෙන්නේ සතුන්ට හානි සිද්ධ වෙනවා මහ ජනතාවට හානි සිද්ධ වෙනවා ඊළඟට දේපළ වලට හානි සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අවම කර ගැනීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කරන්න කියලා මම දන්න තරමින් තාම මේ යෝජනා ඉදිරිපත් වෙලා නැහැ. ඒක තමයි අලුත්ම තත්ත්වය. මොකද මීට කලින් මම හිතන්නේ එලිෆන්ට් කන්සර්වේෂන් පොලිසි එකක් එමෙතන අලි සංරක්ෂණය පිළිබඳ සහ කල්පනාකරණය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් වුණා. නමුත් ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නමුත් ඒක
ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ කමිටුව ඒ සියල්ලම සලකා බලලා මීට කලින් සකස් කරලා තියෙන සියලුම යෝජනා සහ නීති රීති සලකා බලමින් තමයි අවස්ථා කිහිපයකදීම ක්ෂේත්‍රයට ගිහිල්ලා මහ ජනතාව මුණ ගැසලා සාකච්ඡා කරලා තියෙන. ඒ වගේම අපේ ග්‍රාමීය සහ ඊළඟට ප්‍රාදේශීය මට්ටමේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පරිපාලන විභාගයන් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට විශේෂයෙන් දිසාපතිතුමන්ලා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ අවදි වශයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා සලකලා බලලා මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒකෙදී ජනතාවගේ සුභසිද්ධියත් ඒ වගේම අලින්ගේ සුභසිද්ධියත් කියන දෙකම සලකා බලලා තමයි කරුණු ඉදිරිපත් කරන්න. මොකද මම විශේෂයෙන් මම දන්න තරමින් අර සතුන් විතරක් කොට්ටු කිරීම වෙනුවට දැනට අපේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක යෝජනා කරලා තියෙන ගොවීන්ගේ වගා, ඒ කියන්නේ විශේෂයෙන් කුඹුරු වැට සහ తాවකාලිකව කුඹුරු වලට ඉදිකරන විදුලි වැට සහ ඊළඟට ගම්මාන වටා ඉදිකරන විදුලි වැටත් ඔවුන්ටත් ඒ සඳහාත් ප්‍රමුඛ ස්ථානයක් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම මොකද කලින් තිබුණු ප්‍රශ්නය තමයි වනාන්තර විතරක් විදුලි වැට වලින් ආරක්ෂා කිරීම තුළින් සතුන්ට විශාල වශයෙන් ඔවුන්ගේ ආහාර ලබා ගැනීම සඳහා උන්ට විශාල ගැටලුවකට මුහුණ පාලා ඔවුන් දුර්වල වෙන බව, ඔවුන්ගේ පෝෂණ තත්ත්වය අඩු වෙන බව. ඒ මොකද අපි සියලු දෙනාම දන්නවා මොකද අපේ රටේ ඉන්න අලි ගණනෙන් 60%කට වැඩි 60%ක් 70ක් වතර ප්‍රමාණයක් ඉන්නේ ගන්න වනාන්තර වලින් පිට. මොකද ඒක නෙමෙයි උන්ට ප්‍රශස්ත හැබිටට් එක වාසස්ථානය. ඒකින්ද ඒ වාසස්ථාන කල්පනාකරණය කරන ගමන්ම ජනතාවගේ ජීවිත සහ වගාවත් සහ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මම හිතන්නේ මේ අලුත්ම යෝජනා ඉදිරිපත් වෙන්නේ. ඒක විතරයි නේද ප්‍රශ්නේ මම හිතන්නේ ගමිත? ඔව් සතුටින්වත් අවසාන ප්‍රශ්නය මම මේක තරුණ ප්‍රජාව නියෝජනය වැඩසටහන තිමාලිට යොමු කරනවා වැඩසටහන අවසන් කරන්න කලින් අවසාන ප්‍රශ්න කීපයක්ම එකට යොමු කරමින් මේක ඉදිරිපත් කරන්න තිමාලි කීප දෙනෙක්ම ප්‍රශ්න අහලා තියෙනවා මේ තරුණ ප්‍රජාව නැවත සම්බන්ධ කර ගැනීම ගැන. ඉදී ඇත්තටම ඒ කියන්නේ සතුරුසිංහ මහත්මයාත් ආචාර්ය ටර්නි මහත්මයා දෙන්නම ප්‍රකාශ කරා රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම මේ සම්බන්ධ කර ගැනීම ටිකක් අඩු මට්ටමක තියෙන. හැබැයි ඒ ආයතන සියල්ලටම ඌමනාව තියෙනවා. එතකොට තරුණ ප්‍රජාව හොඳින්ම මේ වගේ ජාතික මට්ටමේ වැඩසටහන් වල සම්බන්ධ වෙද්දී මූණ පාන ගැටලු මොනවද? ඒ වගේම තිමාලි ඔබ යෝජනා කරන විදිහට මොනවද ඒ ආයතන ගත යුතු ක්‍රියාමාර්ග තරුණ ප්‍රජාව වඩාත් ක්‍රමවත්ව සංවිධානය කරන්න? මොකද තරුණ ප්‍රජාව විවිධ ගම් මට්ටමින් නියෝජනය වෙනවා, විශ්වවිද්‍යාල මට්ටමින් නියෝජනය වෙනවා, ඒ වගේ විවිධ කණ්ඩායම් ඉන්නවා. මේගොල්ලෝව සම්බන්ධ කරගෙන හොඳම ක්‍රමවේද මොනවද මේ ආයතන විසින්? තරුණ ප්‍රජාව වශයෙන් එයාලට ගොඩක් අලුත් අදහස් තියෙනවා. ඒවා අලුත් අදහස් සමාජගත කිරීමේදී යම්කිසි බලපෑමක් ඉවන්නම් ඒක චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අතර මම හිතනවා මේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විශේෂයෙන්ම තරුණයට අතහිත දෙන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී. ඒ වගේම මට හිතෙනවා විශේෂයෙන්ම ගොඩක් විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම 4 වන වර්ෂයේ ඉගෙන ගන්න සිසුන්ට රිසර්ච් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ පරිසර පද්ධතින් ගැන ඒ සබ්ජෙක්ට් එක තියෙන විශ්වවිද්‍යාල වලින් විශේෂයෙන්ම මේ සිසුන් මේ වගේ ඒරියාස් තෝරගන්න පෙළඹෙනවා. ඉතින් මම හිතනවා ඒක එක්තරා අවස්ථාවක් විශ්වවිද්‍යාල වලින් සිසුන්ට ලබා දෙන. ඉතින් මම හිතනවා රාජ්‍ය නොවන ආයතන දෙකම තරුණ ප්‍රජාවත් සමග එකතු වෙලා මේ අභියෝග ජය ගන්න ක්‍රියා කරන්න ඕනේ. ස්තුති තිමාලි. මම හිතන්නේ අපේ කාල වේලාව සෑහෙන විනාඩි 15කටත් වැඩි නික්ම ගිහිල්ලා තියෙන්නේ. බොහොම සවිස්තරාත්මක දැනුම් සම්භාරයක් අපේ සහභාගී වෙච්ච සියලු දෙනාටම ලැබුණා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කාර්ය බහුල කාල වේලාවක් මැද අපිට අවස්ථාව ලබා දුන්න ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයාටත්, ඒ වගේම සතුරුසිංහ මැතිතුමාටත්, ඒ වගේම
තිමාලි ධර්මකීර්ති මහත්මියටත් මේ වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම පැය එකමාරකට වැඩි කාලයක් මේ වැඩසටහනේ සම්බන්ධ වෙලා හිටපු සියලුම අපේ සහභාගී වන්නන්ට තරුණ ප්‍රජාව ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ස්ලයික් ඇන්ඩ් ට්‍රස්ට් ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් උදා කර තරුණ ප්‍රජාවට උදා කර දීලා බොහොම සියලු දෙනාටම සම්බන්ධ වෙන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නැවත වතාවක් මතක් කරන්න කැමතියි අපි කලින් ඉදිරිපත් කරපු මේ අපිට ලබා දීලා තියෙන ව්‍යාපෘති වලට ඔබගේ ඡන්දය කැමැත්ත ප්‍රකාශ කිරීමේ කටයුත්තේ නියැලෙන්න අපේ chat box එකේ දාලා තිනවා ඒකට අවශ්‍ය link එක හෙට වෙනකන් අවස්ථාව තියෙනවා හොඳම ව්‍යාපෘති අවසාන වටේ තීරණ ව්‍යාපෘති 14 අතර හොඳම ව්‍යාපෘති 8 තෝරා ගැනීම උදෙසා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වෙන්න සම්බන්ධයෙන් අපිට උත්තර දෙන්නට බැරි වෙච්ච ප්‍රශ්න අපි සියල්ලම යොමු කරනවා මේ වැඩසටහන සහභාගී වෙච්ච විශේෂඥ මණ්ඩලය වෙත. එතකොට ඒ කාලය ඇතුළතදී ඔවුන් හරහා උත්තර ලබා දීමට අපි සියලුම උත්සාහ දරනවා. බොහොම ස්තුතියි.